හරි එහෙනම් අපි පටන් ගමු. මේ අලුත් පාඩම බ්ලඩ් තමයි කරන්න තියෙන්නේ. එතකොට බ්ලඩ් ගත්තාම බ්ලඩ් වල කොටස් කීපයක් තියෙනවා. පළවෙනියට අද බ්ලඩ් වල ඉන්ට්‍රොඩක්ෂන් එකයි මේ සාමාන්‍ය බ්ලඩ් වල මොනවද තියෙන්නේ බ්ලඩ් ගැන තමයි පොඩ්ඩක් කරන්නේ. හරිද? මේ එතකොට ඊට පස්සේ පළවෙනි දවසේ ඉවරුණාට පස්සේ දෙවෙනි දවසේ වගේ අපි කරන්න ඉන්නේ මේ රෙඩ් බ්ලඩ් සෙල්ස් ගැන. එතකොට රෙඩ් බ්ලඩ් සෙල්ස් හැදෙන්නේ කොහොමද? රෙඩ් බ්ලඩ් සෙල් විනාශ වෙන්නේ කොහොමද? ඒවා ගැන මේ සාමාන්‍ය රෙඩ් බ්ලඩ් සෙල්ස් හැදෙන විදිය ඒ ටික ඔක්කොම ඉගෙන ගන්න. ඊට පස්සේ ඉගෙන ගන්නවා ඇඟේ RBC එහෙම නැත්නම් හිමොග්ලොබින් අඩුවීමට කියන අපි ඇනීමියා කියලා. එහෙම නැත්නම් ඔය රක්තහීනතාවයද කොහෙද මට මතක විදියට සිංහලෙන් කියන්නේ. ඇනීමියා කියන එක ගැන ඉගෙන ගන්නවා. එතකොට ඇනීමියා කියන එක දිග මාතෘකාවක්. ඒක සම්පූර්ණයෙන් එක දවසක කරගන්න ඕනේ. ඊට පස්සේ ඇනීමියා ගැන කරාට පස්සේ අපි එකක් ඉගෙන ගන්නවා RBC විනාශ වීම හින්දා ඇතිවන දෙයක් ගැන. ඒකට කියනවා ජෝන්ඩිස් කියලා. එතකොට ජෝන්ඩිස් තමයි එතකොට ඉගෙන ගන්න තියෙන හතරවෙනි කොටස වෙන්නේ. එතකොට මේ ටික දවස් 4ක තමයි කරන්නේ. පළවෙනි දවසේ ඉන්ට්‍රොඩක්ෂන් බ්ලඩ් එකයි බ්ලඩ් වල කොටස් අරමේවා ගැන. දෙවෙනි දවසේ ඉගෙන ගන්න වෙනවා අපිට RBC ගැන. RBC ගැන ඉගෙනගෙන ඊට පස්සේ තුන්වෙනි දවසේ ඉගෙන ගන්න වෙනවා RBC හිමොග්ලොබින් අඩු වෙලා එන ඩිසීස් ගැන. හතරවෙනි දවසේ ජෝන්ඩිස් ගැන. හරිද? එතකොට ඒ ටික ගැන තමයි මුල් දවස් ටිකේ තියෙන්නේ. හරි. ඊට පස්සේ RBC ඉවරයි. RBC ඉවරුණාට පස්සේ අපි ඊට පස්සේ පටන් ගන්නවා white blood cell. white blood cell වලටත් සම්පූර්ණ දවසක් යනවා. white blood cells වර්ග හැම එකක් ගැනම වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ immunity කියලා පාර්ට් එකක් තියෙනවා. ඒක ලොකු එකක් නැති වුණත් ඒක යම් කිසි විදියට ඉගෙන ගන්න ඕනේ. ඒක සම්පූර්ණ එක දවසක් වගේ යනවා. හරි. එතකොට දවස් 6ක් වගේ දැන්ට යනවා. ඊට පස්සේ immunity එක ඉවරුණාට පස්සේ තියෙන්නේ බ්ලඩ් ක්ලොට් වෙන විදිය ගැන. එහෙම නැත්නම් තුවාලයක් වුණාම කොහොමද තුවාලකින් ලේ ගලන එක නවතින්නේ කියන එක ගැන තමයි තියෙන්නේ. එතකොට ඒකට නම් දවස් දෙකමාරක් වගේ යයි. දෙකක් කියලා දාමුකෝ අපි. එතකොට දවස් 7ක් 8ක් වගේ ගාණක් යනවා. ඊට පස්සේ මේ බ්ලඩ් තමයි ඔයාලට මේ ඒ කියන්නේ එක එක කැම්පස් වල ටර්ම් එකට ඒ කියන්නේ වෙනස් වෙනවා මේක උගන්වන ටර්ම් එක. හැබැයි බ්ලඩ් තමයි අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රැක්ටිකල් එන මේ කොටස. හේතුව මේක ලොකු ප්‍රැක්ටිකල් තොගයක් තියෙනවා. සහ මේ ප්‍රැක්ටිකල් ගොඩක් වැදගත්. එතකොට ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කියවන්නේ කොහොමද? ඊට පස්සේ කොහොමද ඇනීමියාද කියලා අඳුනගන්නේ? ජෝන්ඩිස්ද කියලා අඳුනගන්නේ? ඊට පස්සේ ESR කියන්නේ මොනවද? ඊට පස්සේ පැක්සෙල් වොලියුම් එක කියන්නේ මොකද්ද? ඒ හැම දෙයක්ම මේ තියෙන්නේ මේ බ්ලඩ් ප්‍රැක්ටිකල් එක යටතේ තමයි වැටෙන්නේ. ඒතකොට ප්‍රැක්ටිකල් බ්ලඩ් වල ප්‍රැක්ටිකල් එක සෑහෙන ලොකු මේ ඒරියා එකක් කවර් කරනවා. ඒ හින්දා ඒක ගැනත් පොඩ්ඩක් බලන්න ඕනේ. ඒතකොට මේක සාමාන්‍යයෙන් අපි සතියේ දවස් 3 ගානේ කරනවා නම් අඩුම මාසයක්වත් යනවා. හරිද? මේක ටික ඉවර කරන්න. ඒ වුණාට අපි මේ සතියේ ඇනටොමි රිවිෂන් එක කරන්නත් එපා. ඒ හින්දා මේ සතියේ කරන්න වෙන්නේත් නෑ එහෙම. මේ ඊළඟ සතියේ නම් තමයි මේ විදියට කරගෙන යන්න වෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන් එහෙම දිගට කරගෙන යනවට වඩා අපි කොටසින් කොටස කරමු. එතකොට අද ඉන්ට්‍රොඩක්ෂන් එකයි බ්ලඩ් වල නෝමල් දේවල් ටිකයි කරමු. හෙට RBC ගැන මුල් ටික කරමු. RBC ටික ගැන මුල් ටික කරමු. ඊට පස්සේ ඇනීමියයි ඊට පස්සේ මේ සඳා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා තමයි දැන්ට මම දාගෙන ඉන්නේ මේ දවස් 3 මේ අපේ ඇනටොමි රිවිෂන් එක කරා. හරිද? ඒතකොට ඒ දවස් 3 උදේට තමයි කරන්න ඉන්නේ. මේ ඒ දවස් 3ට අපි කරමු. මොන හරි ප්‍රශ්නයක් තියෙනවනේ කියන්නේ පුළුවන් තරම් එන්න. හරිද? මේ රෙකෝඩින් එක දාන්න ටිකක් පරක් වෙනවනේ. ඒ හින්දා පුළුවන් තරම් මේ ක්ලාස් එකට එන්න මේ ඒ වෙලාවට. ඊට පස්සේ ඊළඟ සතියේ අපි පුළුවන් අපිට පටන් ගන්න සෙන්සුරාදාටයි ඉරිදටයි
RBC ඇනීමියා සහ ජෝන්ඩිස් කියන කොටස් දෙක ඉවර කරගන්න. එතකොට RBC යම් ප්‍රමාණයකට ඉවරයි. ඊට පස්සේ අපිට ඕනනම් ඇනටොමි පාර්ට් එකක් විදියට තොරැක්ස් එක පටන් ගන්න පුළුවන්. ඒ විදියට අතරමැදින් ඒ විදියට තමයි යන්නේ. එතකොට සති දෙකක් වගේ මේ මාසෙයි ලබන මාසෙයි වගේ වෙද්දි කොහොම හරි ඉවර කරගන්න තමයි try එක දෙන්නේ. තොරැක්ස් පාර්ට් එකයි බ්ලඩුයි. හරි. තොරැක්ස්යි බ්ලඩුයි තමයි ඉවර කරගන්න බලන්නේ. එතකොට ඔයාලගේ ඒ වෙද්දිත් කැම්පස් පටන් ගන්න තිබ්බේ නැති වුණොත් අපිට CVS පටන් ගන්න පුළුවන්. CVS තමයි මේ මම කරන්න හිටපු අන්තිම වැදගත් එක. CVS කරගන්න තමයි try එකක් දෙන්න ඕනේ. CVS උයි බයෝකෙමිස්ට්‍රි වල පොඩ්ඩක් හරි කරන්න ඕනේ. හරි වෙලාව තිබ්බොත් අපි ඒ ටික කරමු කොහොම හරි. ඒතර ඒ විදිහට තමයි යන්නේ. එතකොට අද පළවෙනියට physiology of blood. හරි. එතකොට blood ගත්තහම blood ගැන ඔයාලා මොනවද දන්නේ? ඒ level කාලේ ගත්තොත් blood වලට මේ ඔයාලගේ කැම්පස් පටන් ගන්න විදිය තාම මේ මං කියන්නේ කොළඹ කැම්පස් එකේ නම් තාම එහෙම එකක් නැහැ. ඒකට හේතුව මේ ඔයාලව පටන් අරගත්තා කියලා මේ තියන්න විදියකුත් නැහැ කොහොමත්. මේ පටන් අරගෙන කරගෙන යන්න විදියක් අමාරුයි. කරගෙන යන්න ටිකක් මේ අමාරු කියන්නේ ඔයාලට උඩ බැච් එක 2019 නේ. 2019 19 බැච් එකෙත් තාම මේ කැට් එකක් හරි තමයි ලියලා තියෙන්නේ. කැට් එකයි දුකත් ලියලා තියෙන්නේ. එතකොට තව යාලට සෑහෙන්න මේවා තියෙනවා. යාලා ආවට පස්සේ තමයි මේ යාලගේ එක්සෑම් දෙකක්වත් ඉවරනාට පස්සේ තමයි ඔයාලව ගන්න වෙන්නේ. එතකොට එක්සෑම් එක තමයි තියන්න තියෙන්නේ. යාලට ඔයාලව හෙට අනිත් දුනක් ගන්න පුළුවන්. ඒත් එක්සෑම් එක තියන්න දෙන්නේ නැති හින්දා තමයි ඔයාලව ගන්න නැතුවේ. ගොඩක් වෙලාවට නොවැම්බර් තමයි නොවැම්බර් වෙද්දි ගනි. නොවැම්බර් මුල වගේ වෙද්දි ගොඩක් වෙලාවට ගනි මම හිතන විදියට. එතකොට මේ බ්ලඩ් කියන්නේ තරලයක්. ඒක කනෙක්ටිව් ටිෂුව එකක්. මේක තමයි එකම කනෙක්ටිව් ටිෂුව එක. හරිද? මේ එකම කනෙක්ටිව් එකම තරල මේ කනෙක්ටිව් ටිෂුව එක තමයි බ්ලඩ් කියලා කියන්නේ. එතකොට බ්ලඩ් ගත්තාම බ්ලඩ් වලින් මොකද කරන්නේ? බ්ලඩ් ටික වැදගත් බ්ලඩ් වැදගත් වෙනවා අපේ ඇඟේ තියෙන ද්‍රව්‍ය හුවමාරුව එහා මෙහා ගෙනියන්න වැදගත් වෙනවා. එතකොට මේ ද්‍රව්‍ය හුවමාරුව කිව්වහම මේකට අයිති වෙන ඒවා තමයි මොනවාද? ඔක්සිජන් ගෙනියන. හරිද? ඔක්සිජන් ගෙනියන්නේ බ්ලඩ් වල. ඊට පස්සේ වායු හුවමාරුව ඔක්සිජන් විතර නෙමෙයි ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ ඔක්කොම වායු ගෙනියන්නේ බ්ලඩ් හරහා. එතකොට ඊට පස්සේ waste products. එතකොට අපේ ඇඟේ නිපදවන සෙල් වලින් නිපදවන waste products කිඩ්නි එකෙන් අයින් කරන්න කිඩ්නි එක වෙනකන් ගමන් කරන්නේ මේ බ්ලඩ් හරහා. ඒතර ඒක එකක්. අනිත් එක තමයි මේ බ්ලඩ් වල තියෙනවා බ්ලඩ් වලට පුළුවන් ඇඟේ pH අගය. ඇඟේ pH අගය නියස පරාත්‍රයක තියාගන්න. හරිද? ඒකටත් මෙයා පොඩි දායකත්වයක් දෙනවා. ඒ හින්දා ඒකත් මෙයාගේ ෆන්ක්ෂන් එකක් විදියට ගන්න. ඊට අමතරව බ්ලඩ් කියන එක දායක වෙනවා ඔය අපේ ඇඟේ පරිවෘත්තීය අපරිවෘත්තීය ක්‍රියා තියෙන්නේ. එතකොට මේ මෙටබොලික් කැටබොලික් රියැක්ෂන්ස් අන්න ඒ වලට මීඩියම් එකක් විදියටත් බ්ලඩ් දායක වෙනවා. හරිද? ඒකත් ෆන්ක්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඊට අමතරව බ්ලඩ් වල තියෙන ඔය එක එක සෙල්ස් ඊට පස්සේ කොටස් වලින් වෙන වෙනම ෆන්ක්ෂන්ස් දෙනවා. ඒවත් බ්ලඩ් වල ෆන්ක්ෂන්ස් විදියට ගන්න පුළුවන්. උදාහරණයක් විදියට white blood cells ගත්තාම ඒවා වැදගත් වෙනවා. ඔය පිටින් එන බැක්ටීරියා වෛරස් වලට මේ වලින් ආරක්ෂා කරගන්න. ඒකට ඉමුනිටි එක සඳහා දායක වෙනවා. ඊට පස්සේ මොනවද? ප්ලේට්ලට් සහ මේ එක එක ෆැක්ටර්ස් ඒවා දායක වෙනවා. අපේ බ්ලඩ් වෙසල් එකක් ඩැමේජ් වුණාම බ්ලීඩ් වෙනවනේ. ඒ බ්ලීඩ් වෙන එක වළක්ව ගන්න. එහෙම නැත්නම් ක්ලොටින් එක සඳහා දායක වෙනවා. හීමෝස්ටේසිස් කියලා කියන ඒක සඳහා ඒකත් බ්ලඩ් වල ෆන්ක්ෂන් එකක් වෙනවා. හරි. මේ වගේ ෆන්ක්ෂන්ස් ගොඩාක් තියෙනවා. බ්ලඩ් වල ෆන්ක්ෂන්ස් ඔයාලා එහෙමම මතක තියාගන්න ඕනේ. හේතුව මේ බ්ලඩ් වල තියෙන ඒක දේවල් වල ෆන්ක්ෂන්ස් ඔයාලා දන්නවනම් බ්ලඩ් වල ෆන්ක්ෂන්ස් ඒ දන්නවා හා සමානයි. හරි. හරි. අපි එහෙනම් යමු. පළවෙනියට composition of blood. මේක විදිහටම මම යන්නම්. අවශ්‍ය තැන්වලදී explanation එකක් තව ටිකක් කරන්න. හරි. මේට වඩා explanation එකක් යන්. එයාට මේ note එකෙන් අපි කරගෙන යමු. blood ගත්තහම blood අපිට පේන්නේ රතු පාට මේක විදිහට තමයි පේන්නේ liquid එකක් විදිහට. මේක ටිකක් වතුරට වඩා ටිකක් ඝනත්වයෙන් වැඩි. හරිද? එතකොට අපි මේ blood කියන එක blood වල මොනවද තියෙන්නේ කියලා බලන්න. අපි මොකද කරන්නේ? මේ blood ටික අරගෙන
හීමෝ කන්සන්ට්‍රේෂන් එකකට දානවා. එහෙම නැත්නම් මේ බ්ලඩ් ටික අරගෙන බ්ලඩ් ටික මේ ටියුබ් එකකට අරගෙන අපි දානවා කේන්ද්‍රාභිසාරී බලයක් යටතේ මේක කැරකෙන්න දානවා. බ්ලඩ් ටික කොහොම තියෙනවා? ඒක කරකවනවා. හරිද? මේ කරකවනවා. එතකොට මොකද වෙන්නේ? කේන්ද්‍රාභිසාරී බලය මගින් මේ බ්ලඩ් වල තියෙන සංඝටක ටික එකිනෙකින් වෙන් වෙනවා. හරිද? ඒ ඝනත්වය අනුව මේ දේවල් මත මේ බ්ලඩ් වල තියෙන සංඝටක එකිනෙකින් වෙන් වෙනවා. වෙන් වුණාට පස්සේ මේක මේ සෙන්ට්‍රිෆියුජ් කරලා ගත්තට පස්සේ අපිට ඒක බලා ගන්න පුළුවන් මේ උඩ තියෙන රූපේ විදියට. බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රධාන කොටස් තුනක් පේන්න තියෙනවා. ඒ තමයි ප්ලාස්මා එක. ප්ලාස්මා කියලා කියන්නේ බ්ලඩ් වල තියෙන තරලමේ පාර්ට් එක. මේ ගොඩක් වෙලාට අවර්ණයි. එහෙම නැත්නම් යන්තම් අහබඩ ගොඩක් වෙලාවට අවර්ණයි. හරිද? ඒ කියන්නේ අවර්ණ වගේ පාටක් තමයි තියෙන්නේ. එතකොට ඒ තමයි ප්ලාස්මා එක තමයි තරලමේ මේක. එතකොට තරලමේ එකේ තමයි ඔය දිය වෙන දේවල් ඔක්කොම ටික එහෙනම් තරලමේ එකේ තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා බ්ලඩ් සෙල්ස් RBC තමයි වැඩිම තියෙන්නේ. හරිද? අපේ බ්ලඩ් වල වැඩිම තියෙන කම්පොනන්ට් එක RBC. එතකොට මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා RBC සහ ප්ලාස්මා කියලා. RBC එක ගත්තොත් RBC වොලියුම් එකක් තියෙනවා. RBC වල ඝනත්වය වැඩි. හින්දා සෙල්ස් නෙමෙයි. ඒ හින්දා පතුලේ තැම්පත් වෙනවා. ඒ හින්දා මේවා තමයි යටින්ම තියෙන්නේ. වතුර ගත්තාම තරලමේ කන්නේ ප්ලාස්මා එක ගත්තාම තරලමේනේ. ඒ හින්දා උඩින්ම තියෙනවා. මේ දෙක අතර තියෙනවා ඊට වඩා ඝනත්වය අඩු පොඩි ලේයර් එකක්. ඒකට අපි කියනවා බෆි කෝට් කියලා. එහෙම නැත්නම් ඒකේ තියෙන්නේ ඔය ප්ලේට්ලට්, වයිට් බ්ලඩ් සෙල්ස් අන්න ඒ වගේ ඒවා ටික තමයි තියෙන්නේ. ඒක චූටි කොටසක්. එතකොට ඒ විදිහට තියෙනවා. හරිද? හරි. මම දැන් ඔයාලට මෙහෙම කරන්න. හරිද? මෙහෙම පොඩි වැඩක් දෙන්න. මට කියන්න හරි මම මුලින්ම එකක් අඳුන්වලා දෙන්න. හිමොටොක්‍රිට් සහ පැක්සෙල් හිමොටොක්‍රිට් සහ පැක්සෙල් වොලියුම් කියලා කියන්නේ මොකක්ද? පැක්සෙල් වොලියුම් කියලා කියන්නේ හිමොටොක්‍රිට් කියන්නේ දෙකම අදහස එකයි. ඒකේ තේරුම තමයි ටෝටල් බ්ලඩ් RBC වල වොලියුම් එක. එහෙම නැත්නම් RBC වල වොලියුම් එක ටෝටල් බ්ලඩ් වලට කොච්චර අනුපාතයක් දක්වනවද කියන එක තමයි පැක්සෙල් වොලියුම් එක. එහෙම නැත්නම් හිමොටොක්‍රිට් කියලා කියන්නේ. ඔව් කියන්නම්. හිමොටොක්‍රිට් එක පැක්සෙල් වොලියුම් එක කියලා කියන්නේ RBC වොලියුම් එක ටෝටල් බ්ලඩ් වොලියුම් එකට දක්වන අනුපාතය. එතකොට ඔයාලට මේකේ දීලා තියෙනවා RBC වල ප්‍රතිශතයක් විදියට. එහෙම නැත්නම් මේක බ්ලඩ් එක ගන්න අපි 10cc සිරින්ජ් එකකට. එතකොට 10cc ගත්තාම මේක 10ට වෙනකම් මාක් වෙලානේ තියෙන්නේ. එතකොට ඒකේ අපිට එනවා ප්ලාස්මා කියන කොටසක් එනවා, බෆි කෝට් එක තියෙන එකක් එනවා, ඊට යටින් RBC තියෙන කොටස එනවා. මේකෙන් බෆි කොටස ඇරලා ඉතුරු යට කොටස ගත්තාම අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පැක්සෙල් වොලියුම් කියලා. පැක්සෙල් වොලියුම් එක එහෙම නැත්නම් හිමොටොක්‍රිට් එක කියලා. ඒක සාමාන්‍යයෙන් අගය 44යි. හරිද? ප්ලාස්මා එක තමයි වැඩි. ඒ හින්දා ප්ලාස්මා එක 55ක් සහ RBC 144ක් තමයි තියෙන්නේ. ඉතුරු 100ට එක තමයි අර බෆි කෝට් එක තියෙන. සාමාන්‍යයෙන් බෆි කෝට් එක 100%කටත් වඩා අඩුයි. හරිද? ඒක චූටි මාජින් එකක් විදිහට තමයි පේ. අපි ඒක පොඩ්ඩක් බලමු. මේ ප්‍රැක්ටිකල් වලට ඒක අනිවාර්යෙන් අවශ්‍ය හින්දා. මේ ඒ විදිහට තමයි තියෙන්නේ. හරිනේ? හරි. එතකොට මට ඔයාලට මම පොඩි දෙයක් දෙන්නම්. ප්‍රශ්නයක් දෙන්නම් විනාඩියක් විතර. මට කියන්නකෝ මේ ඔය පැක්සෙල් වොලියුම් එක රඳාපවතින සාධක මොනවද කියලා? හිතලා බලලා කියන්නකෝ. පැක්සෙල් වොලියුම් එක රඳාපවතින සාධක දෙකක් කියන්නකෝ. සාධක දෙකක් තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. පැක්සෙල් නෑ සාධක තියෙන ගොඩක් මේ ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. රඳාපවතින සාධක මොනවද තියෙන්නේ? පැක්සෙල් වොලියුම් එක රඳාපවතින සාධක.
හරි. පැක්සල් වොලියුම් එක රඳා පවතින සාධක. ප්‍රධානම සාධකයක් තමයි මොකද්ද? ටෝටල් බ්ලඩ් වොලියුම් එක. එතකොට ටෝටල් බ්ලඩ් වොලියුම් එක තමයි එකක්. අනිත් එක තියෙන RBC ගාන. හරි. number of red blood cells. හරි. ඔය දෙක තමයි ප්‍රධාන දෙක. එතකොට මේ දෙක මත මොකද වෙන්නේ? මේ හිමටොක්‍රිට් එක වෙනස් වෙනවා. හරි මං කිව්වා normal hematocrit එක 44යි. මේ 44 කියන එක ඇත්තටම ගෑනු පිරිමි මතත් වෙනස් වෙනවා. හරි අපි පොඩ්ඩක් ඒ විදිහට චුට්ටක් මේක ඩිස්කස් කරගෙන යන්. මේ අමතර කොටස් ටික ඔයාලා මේ ඇඩ් කරගන්න මේ මං කියාගෙන යන්න. හරි එතකොට RBC මේ hematocrit එක රඳා පවතිනවා total blood volume එක සහ number of RBC මත. හරිද? එතකොට මට කියන්න මෙන්න මේ වගේ අවස්ථාවක්. මෙයාගේ කවුරු හරි පුද්ගලයෙක්ගේ ඇඟ බ්ලීඩ් වෙලා එහෙම නැත්නම් කැපීමක් වෙලා හිතන්නකො පිහියකින් යන්නේලා කියලා. පිහියකින් යනලා බ්ලඩ් ගොඩක් ලොස් වෙනවා. ලොස් වෙලා ආවට පස්සේ අපි යාගේ හිමටොක්‍රිට් එකක් කරනවා. බ්ලඩ් ලොස් වෙලා ආවට පස්සේ අපි යාගේ හිමටොක්‍රිට් එකක් කරනවා. මෙයාගේ හිමටොක්‍රිට් එක නෝමල්ද වැඩිද අඩුයිද? හරි ටිකක් අමාරු එකක් කමන්නේ ඔයාලා නිකන් අදහසක් කියන්නකො. හරිද? සරලව ගත්තොත් මුලින් නම් normal වෙනවා. හරිද? මුලින් මේක normal තමයි තියෙන්නේ. ඒ කියන්නේ ආපුම වෙලාවේ ගත්තොත් normal. ඒකට හේතුව මොනවාද? කැපුම් පිහියක් යන්නේ වුණාම ප්ලාස්මා එක වෙනමයි RBC වෙනමයි එහෙම වෙන වෙනම යන්නේ නැහැනේ. ඔක්කොම එකට යන්නේ. ඔක්කොම එකට යන්නේ හින්දා මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට මේක normal තමයි තියෙන්නේ. හරිද? normal තමයි තියෙන්නේ. එතකොට මේ normal තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ටික වෙලාවක් යද්දී ඒ අපේ ඇඟෙන් බලනවා අර ලොස් වෙච්ච බ්ලඩ් ටික ආපහු හදාගන්න. එතකොට අපි දන්නවා ප්ලාස්මා එකේ තියෙන ෆ්ලුයිඩ්. එතකොට අපිට ලේසියෙන්ම ෆ්ලුයිඩ් ටික ගන්න පුළුවන්. අපි මේ ෆ්ලුයිඩ් and electrolytes කතා කරද්දිත් කිව්වා ප්ලාස්මා එකයි තියෙන extracellular fluid compartment. ඒතර extracellular fluid compartment එකට ලේසියෙන් ෆ්ලුයිඩ් ගන්න පුළුවන්. වතුර වලින් නැත්නම් ඩ්‍රින්කින් එහෙම නැත්නම් intercellular compartment එකේ වගේ ඕන විදියකින් මේකට ගන්න පුළුවන්. interstitial compartment එකේ වගේ ඕන විදියකට ගන්න පුළුවන්. හැබැයි RBC ටික එහෙම ලේසියෙන් ඉක්මනට හදන්න බෑ. ඒ කියන්නේ RBC එකක් හැදෙන්නේ යම්කිසි කාලයක් යනවා. අර ඒ හින්දා මොකද වෙන්නේ? ටික දවසකින් එහෙම නැත්නම් after one day 2 day වගේ වලින් පස්සේ හිමටොක්‍රිට් එකක් කරොත් මොකද වෙන්නේ? ප්ලාස්මා එක යම් තාක් දුරට හැදිලා හැබැයි RBC එච්චර හැදිලා නැහැ. ඒ හින්දා total RBC count එක අඩුයි. total blood volume එක සාපේක්ෂව තියෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? හිමටොක්‍රිට් එක අඩුයි. හරි. ඒ වගේ එකක් ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් හිමටොක්‍රිට් එක වැඩි වෙන සහ අඩු වෙන කන්ඩිෂන්ස් තියෙනවා. හිමටොක්‍රිට් එක වැඩි වෙන කන්ඩිෂන්ස් විදියට ප්‍රධාන වශයෙන් ගන්න ඔය මොනවාද? ඩීහයිඩ්‍රේෂන්, බර්න්ස්. ඊට පස්සේ ඩීහයිඩ්‍රේෂන්, බර්න්ස්. ඊට පස්සේ ෆ්ලුයිඩ් ලොස්. ඒ කියන්නේ ෆ්ලුයිඩ් විතරක් ලොස් වෙන එකකදී මොකද වෙන්නේ? ප්ලාස්මා එක අඩු වෙනවා. ප්ලාස්මා එක අඩු වෙන හින්දා ටෝටල් බ්ලඩ් වොලියුම් එක අඩු වෙනවා. හැබැයි RBC ගාන වෙනසක් වෙන්නේ නැහැ, අන්චේන්ජ්. ඒ හින්දා මොකද වෙන්නේ? හිමටොක්‍රිට් එක වැඩි වෙනවා.
hematocrit එක අඩු වෙන conditions ගත්තාම ඔය එක්ක ප්ලාස්මා එක වැඩි එහෙම නැත්නම් RBC අඩු. එතන ඇනීමියා වලදී එහෙම මොකද වෙන්නේ? ඇනීමියා කියලා කියන RBC count එක අඩුයි කියලා වගේ අදහසක් ගන්න. RBC count එක අඩුයි. එතකොට ඒ වෙලාවේ වෙලාවදී මොකද වෙන්නේ? total blood වලට සාපේක්ෂව RBC count එක අඩු වෙනින්ද hematocrit එක අඩුයි. හරිද? pregnancy වලදී මොකද වෙන්නේ? මේක මම fluid and electrolytes කරද්දිත් කරා. pregnancy වලදී hematocrit වැඩි වෙනවද අඩු වෙනවද normal? pregnancy වලදී මොකද වෙන්නේ? pregnancy වලදී මොකද වෙන්නේ? pregnancy වලදී මොකද වෙන්නේ? හරි. මොකද වෙන්නේ? decrease වෙන එක තමයි වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? මම කිව්වා pregnancy වලදී hemodilution කියලා මේ සංසිද්ධියක් තමයි වෙන්නේ. ඒ කියන්නේ pregnancy වලදී බබා ඉන්න හින්දා අම්මා මොකද කරන්නේ? බබාටයි අම්මටයි දෙන්නටම ඔක්සිජන් ඊට පස්සේ ද්‍රව්‍ය ආරෝමය හුවමාරු කරගන්න බැරි හින්දා blood volume එක වැඩි වෙන්න ඕනේ. හරිද? blood volume එක වැඩි වෙද්දී blood වල තියෙන RBCත් වැඩි වෙනවා plasma එකත් වැඩි වෙනවා. හරිද? හැබැයි RBC වල වැඩිවීමට වඩා ප්ලාස්මා එකේ වැඩිවීම ගොඩාක් වැඩි කියලා කියනවා. ඒ හින්දා මොකද වෙන්නේ? RBC වැඩිවීමට වඩා ප්ලාස්මා එක ගොඩක් වැඩි හින්දා අන්තිමට මොකද වෙන්නේ? ප්ලාස්මා එක ගොඩක් වැඩි RBC එක ඊට සාපේක්ෂව අඩුයි. ඒ හින්දා මොකද වෙන්නේ? total blood volume එක වැඩි වුණාට total blood volume එක වැඩි. හැබැයි RBC වැඩි ප්ලාස්මා එකත් වැඩි. දෙකම වැඩි. හැබැයි ප්ලාස්මා එක වැඩිවීම ගොඩක් වැඩි හින්දා මොකද වෙන්නේ? total blood volume එකට සාපේක්ෂව RBC ගේ අනුපාතය අඩුයි. ඒ හින්දා මොකද වෙන්නේ? hematocrit එක decrease වෙනවා. හරිද? hematocrit එක decrease වෙනවා. ඊට අමතරව සමහර ලෙඩවලදී hematocrit එක decrease වෙනවා. increase වෙනවා. ඒ තමයි වැදගත්ම එක ඩෙන්ගු. හරිද? ඩෙන්ගු වලදී මොකද වෙන්නේ? අපි කතා කරා fluid leakage එකක් තියෙනවා. එතකොට මේ vascular endothelial system එකේ fluid leakage වෙනවා. එතකොට plasma එක leakage වෙනවා. plasma එක leakage වුණාම plasma volume එක අඩු වෙලා ඊට සාපේක්ෂව hematocrit එක වැඩි වෙනවා. ඒ හින්දා ඩෙන්ගු වලදී කරන main test එකක් තමයි ඔය paxil volume එක hematocrit එක minor test එක. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා මේ paxil volume එක hematocrit එක minor ක්‍රම hematocrit method එක micro hematocrit method එක. හරිද? මේ දෙක අපි මේ practical වලදී කරමු. හරිද? practical වලදී මේ ටික කරමු. ඊට පස්සේ යටින් දීලා තියෙනවා total blood volume එකයි ඊට පස්සේ total plasma volume එකයි. මේ ඒක පොඩ්ඩක් මතක තියාගන්න. MCQ වලට එම් පොඩ්ඩක් අහන්න. හරි. ඊට පස්සේ මට කියන්න ඒකත් දැම්ම කියන්න අමාරුයි. මේ අපි ඉස්සරහට ටිකක් මේ කරාම අපි ඒක හරියටම එක්ස්ප්ලේනේෂන් කරගමු. එතකම් මට කියන්න නිකන් ඔයාලා දන්නවනම් පිරිමි අයගේද ගෑනු අයගේද hematocrit එක වැඩි? පිරිමි අයගේද ගෑනු අයගේද hematocrit එක වැඩි? පිරිමි අයගේද ගෑනු අයගේද hematocrit එක වැඩි? hematocrit එක වැඩි කාගේද? මේස් ලගේ තමයි. හරි. ඒකට හේතුව තමයි මේස් ලගේ RBC ප්‍රමාණය වැඩි. හරි. මේස් ලගේ RBC ප්‍රමාණය ප්‍රොපෝෂන් එකක් විදියට වැඩි. ඒ හින්දා මේ මොකද වෙන්නේ? hematocrit එක වැඩි මේස් ලගේ ෆීමේල්ස් ලට වඩා. හරි. සාමාන්‍යයෙන් රේන්ජ් එකක් ගත්තොත් ඇවරේජ් 44 කියන රේන්ජ් එක තියෙන්නේ මේල්ස් ලගේ. හරිද? මේල්ස් ලගේ තමයි 44 කියන රේන්ජ් එක තියෙන්නේ hematocrit එකේ. ෆීමේල්ස් ලගේ ගත්තොත් 40 වගේ තමයි යන්නේ. ඇවරේජ් හරිද? ඇවරේජ්ලි 40 වගේ තමයි යන්නේ. 34 ඉඳන් වගේ එන්න පුළුවන්. ඇවරේජ්ලි ගත්තොත් 40කට වඩා පොඩ්ඩක් අඩු. 40කට වඩා අඩු. පිරිමයක් ගත්තොත් ඇවරේජ්ලි යන්නේ 44 වගේ තමයි යන්නේ. හරි. ඕවා නිකන් මේ ඔයාලා අර මේ ඔයාලට අර එක්සෑම් එකටයි කියලා හිතන ඒවා නෙමෙයි. මේවා නිකන් අර වැදගත් ඒවා ඉස්සරහට
patient කෙනෙක් දැක්කොත් එයාගේ hematocrit එක මොකද වෙන්නේ? ඉතින් ඔයාලගේ කවුරු හරිත් ඇතිනේ ඩෙන්ගු එහෙම හැදිලා. ඒතර එයාලගේ blood reports එහෙම ගන්නවනේ දවස ගානේ දෙකක්. එතකොට මොකද කරන්නේ? ඉතින් ගිහින් පොඩ්ඩක් බලන්න. බැලුවාම තේරෙනවා hematocrit එක මෙන්න මේ වගේ ගානක් තමයි තියෙන්නේ. ඒතර hematocrit එක මේ ගාන කියලා කියන්නේ එයාගේ fluid leakage එකක් තියනවද නැද්ද කියලා අඳුන ගන්න පුළුවන්. fluid leakage එකක් තියනවා නම් තමයි මොනවද? dengue hemorrhagic fever කියලා කියන්නේ. එහෙම නැත්නම් නිකන් dengue fever. ඒව ගැන ඔයාලා පස්සේ ඉගෙන ගන්න. අර ඒ වගේ ඔයාලට හිතලා දෙයක් කරගන්න පුළුවන් මේ ඒ වගේ අර knowledge එකක් තියෙනවා. හරි. මම හැම වෙලේම කියන්නේ තේරුම් ගත්තාම ඕන දෙයක් ඔයාලට ගොඩනගා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ යන් ප්ලාස්මා එකට. හරි. දැන් අපි කොටස් දෙක වෙන් කරගත්තානේ. මේ concentration මේ centrifuge method එකෙන් දැන් තියෙනවා ප්ලාස්මා එක තියෙනවා. ඊට පස්සේ බෆි කෝට් එක තියෙනවා RBC තියෙනවා. RBC ගැන අපි පස්සේ කරමු. WBC ගැනත් පස්සේ කරමු. අද අපි ප්ලාස්මා එක ගැන කතා කරමු. ප්ලාස්මා එක ගැන කතා කරලා බ්ලඩ් කොහොමද හැදෙන්නේ? බ්ලඩ් කොහොමද හැදෙන්නේ? මොනවද බ්ලඩ් හැදීම සඳහා වැදගත් වෙන්නේ? අන්න ඒ කියන කොටස් ටික තමයි මේ බලාගන්නේ. හරි. හරි. ප්ලාස්මා එක ගත්තාම ප්ලාස්මා එකේ තියෙන්නේ 90% water. 90% water තියෙනවා 8% plasma තියෙනවා. මේ protein තියෙනවා. මේ 8% protein තියෙනවා. හරිද? මේවා ඉතින් ලොකුවට වැදගත් නැහැ. කැමති නම් මතක තියාගන්න. protein 8% තියෙනවා. වැඩිපුරම තියෙන protein එක මතක තියාගන්න ඕනේ. වැඩිපුරම තියෙන protein එක වෙන්නේ albumin. ඒ හින්දා තමයි අපි fluid and electrolytes කතා කරද්දී edema formation එකේදී albumin loss වුණොත් albumin loss වීමට අදාළව තමයි මේ edema formation එක කතා කරන්නේ. nephrotic syndrome එකේදී මොකද වෙන්නේ? අර මේ nephron එකේ අර basement membrane එකේ තියෙන මේ negativity එක නැති වෙලා ඒ හින්දා albumin කියන්නේ ඒ සිදුරු වලට වඩා පොඩි එකක්. ඒ වුණාට albumin පෙරෙන්නේ නැහැ normal වෙලාවෙදී. ඒ හින්දා negativity එක අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? albumin පෙරෙන්න ගන්නවා. albumin ගියාට පස්සේ ඇඟේ albumin අඩු වෙලා plasma protein අඩු වෙලා මොකද වෙන්නේ? plasma oncotic pressure එක අඩු වෙනවා. plasma oncotic pressure එක අඩු වුනහම arterial side එකෙන් filtration එක වැඩි වෙලා venous side එකෙන් absorption එක අඩු වෙලා fluid accumulate වෙනවා interstitial fluid compartment එකේ. ඒක lymphatic වලට compensate කරන්න බැරි නම් ඒ ටික accumulate වෙලා මොකක්ද වෙන්නේ? edema එකක් හැදෙනවා. එහෙනම් වැඩිම තියෙන මේ protein එක වෙන්නේ albumin තමයි. හරි. most abundant small protein එකක් තමයි albumin කියලා කියන්නේ. හරි. ඊට පස්සේ globulin. globulin ගත්තාම මේ globulin වර්ග කීපයක් තියෙනවා. alpha globulin, beta globulin, gamma globulin කියලා වර්ග ගොඩාක් තියෙනවා. හරි. globulin තමයි අපේ ඔය මේවා protein එක. transport protein එක කියලා සඳහන් කරන්නේ globulin. albumin උත් සමහර ඒවා transport කරනවා. globulin තමයි උනට main transport protein වෙන්නේ. ඔය alpha, beta, gamma. ඔය alpha තියෙනවා, alpha 1 තියෙනවා, alpha 2 තියෙනවා, beta 1, beta 2 තියෙනවා, gamma එහෙම තියෙනවා. හරිද? ඕවා ගැන ලොකුවටම අවශ්‍ය නැහැ. එතකොට මේවා තියෙනවා. මේකෙන් මම gamma globulin ගැන විතරක් පොඩ්ඩක් කියන්නම්. gamma globulin කියලා කියන්නේ අපි ඉස්සරහට immunity ගැන කතා කරනවානේ. ඒ ලෙවල් කාලෙත් කරපු හින්දා මම පොඩ්ඩක් මේ කියන්නේ. gamma globulin කියලා කියන්නේ අපේ ඇඟට පිටින් මොන හරි එකක් ආවට පස්සේ ඇන්ටිජන් එකක් ආවට පස්සේ එහෙම නැත්නම් බැක්ටීරියා වෛරස් එකක් ආවට පස්සේ අපේ ඇඟෙන් හැදෙනව මොනවද? ඇන්ටිබොඩි එකක්. හරි. ඇන්ටිබොඩි එකක් හැදෙනවා. ඇන්ටිබොඩිස් හැදෙනවා. ඒතකොට මේ ඇන්ටිබොඩිස් ගත්තාම මේ ඇන්ටිබොඩිස් gamma globulin වලට තමයි අයිති වෙන්නේ. gamma globulin වලට තමයි අයිති වෙන්නේ. ඒතකොට ඇන්ටිබොඩිස් අයිති වෙන්නේ මොනවටද? gamma globulin වලට. alpha beta ගත්තාම වෙනම globulin proteins. හරිද? ඇන්ටිබොඩිස් අයිති වෙන්නේ gamma globulin වලට. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මොකක් හරි ඔය ලොකු ඉන්ෆෙක්ෂන් එකක් ආවහම එහෙම නැත්නම් අපේ ඇඟේ ඇන්ටිබොඩි ප්‍රොඩක්ෂන් එක ගොඩාක් වැඩි වෙනවා. උදාහරණයක් විදියට ඔටෝ ඉමියුන් ඩිසීස් එකකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මල්ටිපල් මයලෝමා කියලා මැලිග්නන්ට් එකක් තියෙනවා මේ B lymphocytes වල වෙන. ඒකෙදිත් ඇන්ටිබොඩි ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. අන්න ඒ වගේ ඇන්ටිබොඩි ප්‍රොඩක්ෂන් වලදී මොකද වෙන්නේ? මේ gamma globulin කියන එක වැඩි වෙන්න ඕන. gamma globulin කියන එක වැඩි වෙන්න ඕන. ඊට අමතරව තියෙනවා fibrinogen තියෙනවා. fibrinogen ගත්තාම ලොකු ප්‍රෝටීන් එකක්. සාමාන්‍යයෙන් ඔය albumin globulin වලට සාපේක්ෂව ටිකක් ලොකු ප්‍රෝටීන් එකක්.
ග්ලොබිලින් වලත් ග්ලොබිලින් උත් සාමාන්‍යයෙන් ටික ලොකු ප්‍රෝටීන් එකක්. ඒකේ ගැමා ග්ලොබිලින් කියන්නේ ටිකක් ලොකු ප්‍රෝටීන් එකක් කියලා සලකනවා. ෆයිබ්‍රිනෝජන් කියන්නේ ටිකක් ලොකු ප්‍රෝටීන් එකක්. ෆයිබ්‍රිනෝජන් කියන ලොකු ප්‍රෝටීන් එක වැදගත් වෙනවා මොනවටද? බ්ලඩ් ක්ලොට් වීම මේ සඳහා තමයි මේක වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් රුධිර කැට ගැසීම සඳහා දායක වෙන කෙනෙක් තමයි ෆයිබ්‍රිනෝජන්. හරි ෆයිබ්‍රිනෝජන් වලින් කොහොමද බ්ලඩ් ක්ලොට් වෙන්නේ කියන එක ෆයිබ්‍රිනෝජන් කියන එක කෙනා එතකොට වැදගත් වෙනවා මේ බ්ලඩ් ක්ලොට් වීම සඳහා. හරිද? හරි. හරි. ඔය ටික තමයි තියෙන්නේ. දැන් හරි. ඊට පස්සේ දැන් අපේ ටෙස්ට් එකක් තියෙනවා ඉලෙක්ට්‍රොෆොරෙසිස් කියලා ටෙස්ට් එකක්. ටෙස්ට් එකක් තියෙනවා ඉලෙක්ට්‍රොෆොරෙසිස් කියලා මම සම්පූර්ණයෙන් අඳින්න. ඉලෙක්ට්‍රොෆොරෙසිස් කියලා ටෙස්ට් එකක් තියෙනවා. හරි මේක ඒ ලෙවල් කාලෙත් කරන්න ඇති අනිවාර්යෙන් මොනවටද DNA වලට කරනවා මට මතක විදියට. හරි. මොකද කරන්නේ? භාජනයක් හදාගෙන ඒ භාජනයේ තියාගන්නවා මේවා ටික. හරිද? ඊට පස්සේ එක පැත්තක තියෙනවා මේ වලවල් ටිකක්. වලවල් ටිකක් තියෙනවා. ඒකට අපි අදාළ ද්‍රව්‍ය ටිකක් දානවා. එහෙම නැත්නම් මොන හරි අපිට අවශ්‍ය සංඝටකේ අපිට වෙන් කරගන්න ඕන දේවල් වල කොටස් ටික දානවා. ඒ කියන්නේ එකෙන් සාම්පල් ටික දානවා. ඊට පස්සේ දාලා අපි මොකද කරන්නේ? එක පැත්තකට දෙනවා ධන ආරෝපණයක්, අනිත් පැත්තට දෙනවා ඍණ ආරෝපණයක්. හරි. එතකොට මේ ධන ඍණ ආරෝපණ මත මොකද වෙන්නේ? ද්‍රව්‍ය මේ ධන පැත්තට සහ ඍණ පැත්තට යනවා. දැන් අපි මෙතන බලන්නේ ප්ලාස්මා එකනේ, එහෙම නැත්නම් බ්ලඩ් නේ. එතකොට ප්‍රෝටීන් තමයි අපි මේක ගැන බලන්නේ. දැන් ප්‍රෝටීන් ගත්තාම ප්‍රෝටීන් මොන ආරෝපිතයි කියලා මම කිව්වද? ප්‍රෝටීන ඍණ ආරෝපිතයි. ඇල්බියුමින් පෙරෙන්නේ නැතේ හින්දානේ ඍණ ආරෝපිතයි. එතකොට මේකේ මේ ප්‍රෝටීන් හැම එකම ඍණ ආරෝපණේ තියාගන්න මේකේ pH අගය ටිකක් වැඩි කරලා තියෙනවා. මේ එතකොට ඉන්ෂුවර් කරගන්නවා මේ ප්‍රෝටීන් මේ ටික ඔක්කොම ඍණ ආරෝපණ වෙලා තමයි තියෙන්නේ කියලා. ඒක වෙන්නේ කොහොමද කියන එක එළවල් කාලේ කරානේ සමතුලිතතාවයට නේ. H plus A H plus A එතකොට මේ කළා දාමුකෝ. එතකොට මොකද වෙන්නේ? ප්‍රෝටීන් ගත්තාම උභයගුණී ද්‍රව්‍ය. එතකොට උභයගුණී ද්‍රව්‍ය කියන්නේ මේ H+ එකක් පිට කරන්නත් පුළුවන්, H+ එකක් ලබා ගන්නත් පුළුවන්. එතකොට බ්ලඩ් වල pH අගේ normal අගේ 7.4යි. normal pH අගේ 7.4යි. එතකොට ඒ වගේ වෙලාවෙදී මෙයාලා හැසිරෙන්නේ මොනවා විදියටද? මෙයාලා හැසිරෙන්නේ දුබල අම්ලයක් විදියට තමයි හැසිරෙන්නේ. හරිද? දුබල අම්ලයක් විදියට තමයි හැසිරෙන්නේ. එතකොට ප්‍රෝටීන මේ H+ ටික නොගෙන හැකි ප්‍රමාණයක් ප්‍රෝටීන වල අනිත් කොටස නෙගටිව්ලි ආරෝපණය වෙලා තියෙනවා. එතකොට මේකේ මේ භාෂ්මික බව වැඩි කරන්න මොකද වෙන්නේ? ප්‍රෝටීන් ටික සම්පූර්ණයෙන් මේ පැත්තට කැඩෙන හින්දා H+A- ටික වැඩි වෙනවා. එතකොට H+ ටික භාෂ්මික බව නැති කරන්න ගියාම ඉතුරු වෙනවා ප්‍රෝටීන් ටික A- විදියට. A- විදියට ඉතුරු වෙන ප්‍රෝටීන්ස් ටික තමයි තියෙන්නේ සාමාන්‍ය වෙලාවෙදී. එතකොට අර ටෙස්ට් එක කරන්න ගන්නේ මෙන්න මේ කන්ඩිෂන් එක. ඒකද අරගෙන අපි මොකද කරන්නේ? ධන ඍණ තියෙන ඉලෙක්ට්‍රෝඩයක් හමුවේ මේ ටික ධන ඍණ තියෙන ඉලෙක්ට්‍රෝඩයක් හමුවේ මේ ටික ට්‍රාන්ස්පෝර්ට් කරනවා. එතකොට මේ මෙන්න මේවට සාම්පල්ස් දාලා මේ ටික ට්‍රාන්ස්පෝර්ට් කරනවා. එතකොට මේ ට්‍රාන්ස්පෝර්ට් කරවද්දි මොකද වෙන්නේ? ඍණ සෙල් එකේ තියෙන ඍණ එහෙම නැත්නම් ප්‍රෝටීන් එකේ තියෙන ඍණතාවය මත සහ ප්‍රෝටීන් එකේ තියෙන ස්කන්ධය ප්‍රෝටීන් එකේ තියෙන ඍණතාවය සහ ප්‍රෝටීන් එකේ ස්කන්ධය මත මෙයාලා යම්කිසි දුරක් ගමන් කරනවා. එතකොට ඍණතාවයේ වැඩි නම් සහ ස්කන්ධය අඩු වෙනවා. එයා මොකද වෙන්නේ? ලේසියෙන් ගොඩාක් දුර යනවා. එතකොට එයා රෙසිස්ටන්ස් යන්නේ ඍණතාවයේ ඍණතාවයේ වැඩි වුණාට ස්කන්ධයත් වැඩි හින්දා සමහර ඒවා ගොඩක් දුර යන්නේ නැහැ. හරිද?
ඍණතාවයේ අඩු වෙලා ස්කන්ධය වැඩි වුණොත් එයා තව දිගක් යනවා අඩු. ඍණතාවය මේ අඩු වෙලා ස්කන්ධයත් අඩු වුණොත් එයාත් යම්කිසි පොඩ්ඩ දුරක් යනවා. හරි. එතකොට ওই වගේ විදියට මේක බෙදෙනවා. හරි. අපි මොකද කරන්නේ? එයා ප්ලාස්මා ප්‍රෝටීන් ටික දාලා මේක මේ විදියට කරගන්න. කරගත්තට පස්සේ අපිට එනවා chart එකක්. chart එකක් එනවා. ඒ chart එකේ ගත්තාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරිද? ඍණතාවය ඔක්කොම ආසන්න වශයෙන් සමානයි කියලා අරගෙන ස්කන්ධය මත තමයි මේක බෙදෙන්නේ. එතකොට අපිට හැදෙනවා chart එකක්. chart එකක් හැදෙනවා මෙහෙම. chart එකක් කියන්නේ නවතිනවා. වැඩිම දුරක් යන්නේ ඇල්බියුමින් කියලා හොයාගන්නවා. වැඩිම දුරක් යන්නේ ඇල්බියුමින් කියලා හොයාගෙන ඊට වඩා අඩු දුරවල් වලට තමයි ඇල්ෆා සහ බීටා කියන ග්ලොබියුලින් යන්නේ. ඊට වඩා ගොඩාක් අඩු දුරක් තමයි ගැමා ග්ලොබියුලින් සහ ෆයිබ්‍රිනෝජන් කියන ඒවා. අර ওই වගේ විදියට තියෙනවා. ඊට පස්සේ අපි හොයලා බලනවා මෙන්න මේවල කොච්චර ප්‍රමාණයක් තියෙනවද. දැන් හොයාගත්තනේ මෙන්න මේ තැන් වලින් නවතින ඇල්බියුමින්, ග්ලොබියුලින්, ෆයිබ්‍රිනෝජන්, ගැමා ග්ලොබියුලින් කියලා. ඊට පස්සේ බලනවා අපි මේ තැන් වල කොච්චරක් තියෙනවද කියලා. එහෙම හොයාලා ගත්තාම අපිට හොයාගන්න පුළුවන්ලු ඇල්බියුමින් තමයි most abundant protein එක කියලා. ඒ හින්දා තමයි මම පළවෙනියට කිව්වේ most abundant protein එක ඇල්බියුමින් කියලා. හොයාගන්නේ මෙතනදී. ඊට පස්සේ ඊට සාපේක්ෂව ඇල්ෆා බීටා අඩුයිලු ගැමා ග්ලොබියුලින් යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. හරි. ඒක අනුව අපි අඳිනවා මොකද්ද? ඉලෙක්ට්‍රොෆොරෙසිස් chart එකක්. ওই ටික අනුව ඉලෙක්ට්‍රොෆොරෙසිස් chart එකක් අඳිනවා. එතකොට හරියට ගත්තොත් මේ වගේ මොකද වෙන්නේ? පළවෙනියට ගොඩාක් දුර ගිය ඇල්බියුමින් තියෙන ස්පයික් එකක් විදියට තියෙනවා. ඊට පස්සේ ඇල්ෆා බීටා දෙක ওই විදියට තියෙනවා. ඊට පස්සේ ගැමා ග්ලොබියුලින් එක ඔය වගේ තියෙනවා. ගැමා ග්ලොබියුලින් යම් කිසි ප්‍රමාණයකට තියෙන එකට හේතුව ඇන්ටිබොඩි තියෙන හින්දා. එතකොට ඔයාලට තේරෙන්න ඕන ওই විදියට තියෙනවා කියලා. එතකොට ඇල්බියුමින් මේ තියෙන ඇල්බියුමින් ඇල්ෆා බීටා මේ තියෙන ගැමා. හරි ඔය විදියට තියෙනවා. එතකොට එක එක කන්ඩිෂන් වලදී මේක මොකද වෙන්නේ කියන එක දැනගන්න ඕනේ. මේ ටික උගන්වන බයෝකෙමිස්ට්‍රි වලට. මුල්ම හරියට කොහෙද උගන්වන්නේ? ප්‍රෝටීන් කියන මුල් තියෙන්නේ උගන්වනවා. හරි. එතකොට ඇල්ෆා බීටා ගැමා විදියට තියෙන මේක මොකද වෙන්නේ? හිතන්න liver disease එකක් කියලා. දැන් මම ඔයාලට basics ටික කියලා දීලා තියෙන්නේ. liver disease එකක් තියලා. liver disease එකකදී මට කියන්න ඇල්බියුමින් වලට මොකද වෙන්නේ? ඇල්බියුමින් ඇල්ෆා බීටා වලට මොකද වෙන්නේ? සහ ගැමා ග්ලොබියුලින් වලට මොකද වෙන්නේ? හරි මට කියන්න. liver disease එකකදී එහෙම නැත්නම් liver එක වැඩ කරන්නේ නැහැ. ඒකෙදී ඇල්බියුමින් level එකට මොකද වෙන්නේ? ඇල්ෆා බීටා දෙකම එක වගේ ඒ කියන්නේ එක වගේ නෙමෙයි. ඒ කියන්නේ එකට හැසිරෙන හින්දා මම කියන්න ඒ දෙකට මොකද වෙන්නේ? සහ ගැමා ග්ලොබියුලින් එකට මොකද වෙන්නේ? හරි මට ඇල්බියුමින් ගැමා ග්ලොබියුලින් තිබ්බත් ඇති. ඇල්ෆා බීටා දෙක ලොකුවට වැදගත් කරන්නේ නැහැ. ඇල්බියුමින් සහ ගැමා ග්ලොබියුලින් වලට මොකද වෙන්නේ කියලා කියන්නේ. liver disease එකක් තියෙනවා. හරි ඒ කියන්නේ liver එක වැඩ කරන්නේ නැහැ. liver එකේ functions මොනවද? liver එකේ functions මොනවද කියලා ඒ කාලෙත් කරා. liver එකේ functions ටිකක් අපි මේ ක්ලාස් එකෙදිත් කරා. වැදගත් දේවල් ටිකක් කරා. මොනවද වැදගත් දේවල් ටික කියලා මතක ඇති. fluid and electrolytes කරද්දී liver එකේ තමයි මෙන්න මේ දේවල් කරන්න කියලා. එකෙන් වැදගත් එක ෆන්ක්ෂන් එකක් කතා කරා. මේ ෆන්ක්ෂන් එකට අදාළව මේක හිතලා ගන්න පුළුවන්. අපිට කියන්න බෑ. හැමෝම උත්තරයක් දෙන්න. හැමෝම උත්තරයක් දෙන්න. ඒකයි තව එකක් අහන්න. ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක අහන්නම් ඒක එක කොටසක්. හරිද? මේ දෙවෙනි එක තමයි nephrotic syndrome. එහෙම නැත්නම් අර මං කිව්වේ nephron එකේ negativity එක අඩු වෙනවා කියලා අපි කිව්වේ. මේ glomerular nephrotic syndrome කියලා අපි මේ ඉදීම කතා කරද්දි කරේ negativity එක අඩු වෙනවා කියලා. හරිද? මේ nephrotic syndrome එකේදී මොකද වෙන්නේ? හරි alpha albumin වලට මොකද වෙන්නේ? alpha beta වලට මොකද වෙන්නේ? gamma වලට මොකද වෙන්නේ? nephrotic එකේ මොකද වෙන්නේ? ඊට පස්සේ තුන්වෙනි condition එක මම දැන් මේ ළඟ මේ පාර කතා කරේ multiple myeloma කියලා ලෙඩක් තියෙනවා කියලා කිව්වා. ඒකෙදි මොකද වෙන්නේ? B cells plasma cells වැඩි වෙලා antibody production එක වැඩි වෙන එක වෙන්නේ. හරිද? antibody production එක වැඩි වෙන එක වෙන්නේ අන්නේ disease එකේදී මේ
මේ ටික කොහොමද තියෙන්නේ හරි තුනක් කිව්වා කන්ඩිෂන්ස් තුනක් කිව්වා තුනට අදාළව ඇල්බියුමින් ගැමා ග්ලොබියුලින් ඇල්ෆා බීටා මොනවද වෙන්නේ කියලා වගේ ටිකක් තමයි අහන්නේ හරි පළවෙනි එක liver disease දෙවෙනි එක nephrotic syndrome තුන්වෙනි එක multiple myeloma හරිද විනාඩි 3ක් දෙන්නම් හිතලා ඉක්මනට මේව කරන්න හරි අපි ඊට පස්සේ රූප ටික අඳිමු හරි හරිනේ හරි ටිකක් කියලා තියෙනවා හරි අපි වෙන්නේ මොකද්ද කියලා බලමු හරි liver disease එකක් ගත්තාම liver disease එකේදී මොකද වෙන්නේ liver එකෙන් තමයි අපේ ඇඟේ ප්‍රෝටීන හදන්නේ plasma protein හදන්නේ එතකොට liver disease එකක් වුණාම මොකද
ප්ලාස්මා ප්‍රෝටීන් අඩු වෙනවා. හරිද? ප්ලාස්මා ප්‍රෝටීන් අඩු වෙනවා. හැබැයි ගැමා ග්ලොබියුලින් හදන්නේ liver එකෙන් නෙමෙයි. ප්‍රධාන වශයෙන් liver එකෙන් නෙමෙයි. ඒවා හදන්නේ මේ white blood cells එකක් වෙන lymphocytes වලින්. B lymphocytes වලින්. එතකොට liver disease එකේදී මොකද වෙන්නේ? albumin alpha beta ඒව සාමාන්‍ය විදියට අඩු වෙනවා. අඩු වෙලා මොකද වෙන්නේ? ගැමා වල ප්‍රමාණය normal තමයි තියෙන්නේ. ගැමා වල වැඩිවීමක් වෙන්නේ නැහැ. ගැමා normal අගයක තමයි තියෙන්නේ. එතකොට albumin alpha beta අඩු වෙලා ගැමා normal වෙන එක තමයි liver එකේදී වෙන්නේ. මේක අඳිමු. මුලින් කතා කරලෙමු. දෙවෙනි එක දෙවෙනි එක ගත්තේ nephrotic syndrome. nephrotic syndrome එකේදී මොකද වෙන්නේ? මේ එක නැති වෙන එක තමයි වෙන්නේ. negativity එක නැති වෙන හින්දා small protein පෙරෙනවා. ඔය alpha beta gamma ගත්තාම ඒවා ටිකක් ලොකු protein. හරිද? alpha beta gamma ගත්තාම ටිකක් ලොකු protein. එතකොට nephrotic syndrome එකේදී albumin අඩු වෙනවා. ප්‍රධාන වශයෙන් albumin අඩු වෙනවා. ඒක හරි. හැබැයි අනිත් ඒ වගේ අගය ගත්තොත් අනිත් ඒවා චුට්ටක් විතර වැඩි වෙනවා. ඒකට හේතුව ඒවා පොඩ්ඩක් විතර accumulate වෙනවා. මේ එහෙම නැත්තම් normal අගයක තියෙනවා. හරි ඒවා පෙරෙන්නේ නැහැ. ඒවා කොහොමත් පෙරෙන්නේ නැහැ. මේ negativity එක තිබ්බත් නැතත් ඒවා size barrier එකෙන් පෙරෙන ඒවා. ඒ හින්දා ඒවා අදාළ නැහැ. එතකොට මේ ටික alpha beta දෙක normal වෙලා gamma normal වෙලා albumin විතරක් අඩු වෙන එක තමයි වෙන්නේ. මොකේදීද? nephrotic syndrome එකේදී. තුන්වෙනි එක multiple myeloma. multiple myeloma එකේදී alpha beta albumin වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ ලොකුවට. ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ gamma වල ලොකු spike එකක් යනවා. gamma ගොඩාක් ලොකුවට increase වෙනවා. ඒතකොට ඒ ටික තමයි මේ මම බලාපොරොත්තු වෙන්නේ. අපි මේක පොඩ්ඩක් ප්‍රස්තාරකින් ඇඳලා බලමු. හරි ප්‍රස්තාරකින් ඇඳලා බලමු. විනාඩියක් දෙන්න. ප්‍රස්තාරකින් ඇඳලා බලමු. මේ විදියට වෙන්නේ. liver disease එක liver disease එක ගත්තාම මොකද වෙන්නේ? albumin ප්‍රමාණය අඩු වෙනවා. හරි alpha beta යම් කිසි ප්‍රමාණයකට අඩු වෙනවා. හැබැයි ගොඩාක් අඩු වෙන්නේ නැහැ. ඉතින් අර අඩු වෙනවා. ඒක ඉතින් බලා ගන්න පුළුවන්. gamma ප්‍රමාණය ගත්තොත් gamma සාමාන්‍ය normal ප්‍රමාණය තියෙනවා. albumin කොච්චර අඩු වුණත් සාමාන්‍ය gamma වලට වඩා අඩු වෙනවා අඩුයි ඉතින්. එහෙම අඩු වෙන්න පුළුවන්. ගොඩාක් ලොකු සිවිය එකකදී albumin ගොඩක් අඩු වෙලා ඊට සාපේක්ෂව gamma වල වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඒත් ගොඩක් වෙලාවට albumin ගේ අඩුවීම gamma වලට වඩා මේ වෙන්නේ නැහැ. හරිද? ගොඩක් වෙලාවට. හරි සමහර වෙලාවට වෙන්න පුළුවන්. ඒ තමයි liver disease එක. nephrotic වලදී මොකද වෙන්නේ? negativity එක නැති වෙනවා. ඒ හින්දා albumin වගේ පොඩි protein පෙරෙනවා. එතකොට albumin අඩු වෙනවා. අපව alpha beta දෙක සාමාන්‍යයෙන් normal, gamma normal වගේ තියෙනවා. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. තුන්වෙනි එක multiple myeloma. ඒ මොකද වෙන්නේ? B cell වල abnormality එකක් හින්දා antibody production එක වැඩි වෙනවා. antibody production එක වැඩි වෙන හින්දා albumin normal, alpha beta දෙකත් ආසන්න වශයෙන් normal. මෙන්න මේ වගේ එකක් ඇති වෙනවා. අපි කියන්නේ මේ gamma spike එකක් ඇති වෙනවා කියලා. tentative gamma spike එකක් ඇති වෙනවලු multiple myeloma එකේ electrophoresis එක. ඒකට හේතුව මේ antibodies ප්‍රමාණය ගොඩාක් වැඩි වෙන හින්දා ලොකු spike එකක් එනවා. ඒකෙන් අපිට ලේසියෙන් ඒක අඳුන ගන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට ඒ ටිකත් හරි. හරි. ඊට පස්සේ අපි යන් ඉතුරු කොටස් වලට ප්ලාස්මා එකේ ඉතුරු කොටස් ටික වෙන්නේ ප්ලාස්මා එකේ තියෙන ඉතුරු දේවල් ටික තමයි මේ දීලා තියෙන්නේ. එතකොට
inorganic ions. එතකොට sodium, potassium, bicarbonate, chloride, magnesium, calcium වගේ ඒවා තියෙනවා. ඒ වල වැදගත්කම් අපි කතා කරානේ. sodium, potassium කියන ඒවා හැම ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා nerve impulse transmission එකට. හරිද? transmission එකට දායක වෙනවා. bicarbonate කියන එක්කෙනා දායක වෙනවා මේ මොකක් විදියට ස්වාරක්ෂකයක් විදියට. එහෙම නැත්නම් බෆර් එකක් විදියට. හේතුව බයිකාබනේට් වලට H+ එකක් ගන්නත් පුළුවන්, H+ එක රිලීස් කරන්නත් පුළුවන්. එහෙනම් මේකක් විදියට සැලකනවා. බෆර් එකක් විදියට සැලකනවා. ක්ලෝරයිඩ්, මැග්නීසියම්, කැල්සියම් වගේ ඒවා නේනොත් යම් කිසි පොඩි ෆන්ක්ෂන්ස් දෙනවා. ඒවා තියෙනවා. හරි. ඊට අමතරව අදර්ස් විදියට තියෙනවා මොනවද? ගෑස්, හෝමෝන්, වේස්ට් ප්‍රොඩක්ට් වගේ ඒවා තියෙනවා. හරි ගෑස්, හෝමෝන්, වේස්ට් ප්‍රොඩක්ට් වගේ ඒවා තියෙනවා. ගැමා ස්පයික් එකේදී ගොඩක් වෙලාවට ගැමා ස්පයික් එක ඇල්බියුමින් ප්‍රමාණයටම තියෙන්න පුළුවන්. ඒත් එච්චරම වැඩි වෙන්නේ නැහැ. ඒත් ඒ වගේ ගානකට තියෙන්න පුළුවන්. සාමාන්‍ය අපි අඳින්නේ ඇල්බියුමින් වලට වඩා අඩුවෙන් තමයි ගැමා ස්පයික් එක අඳින්නේ. හරි. අදර්ස් විදියට හෝමෝන්, ගෑස්, වේස්ට් ප්‍රොඩක්ට් වගේ ඒවා තියෙනවා. හරි. ඊළඟට තියෙන්නේ ප්ලාස්මා ප්‍රෝටීන් වල ෆන්ක්ෂන් එක. එතකොට මේ ටික දන්නවා නම් මේ බ්ලඩ් වල ෆන්ක්ෂන්ස් ටිකක් මේකට ඇඩ් වෙනවා. හරි බ්ලඩ් වල ෆන්ක්ෂන්ස් ටික තමයි මේ කතා කරන්නේ. ප්ලාස්මා ප්‍රෝටීන් තියෙන බ්ලඩ් වලනේ. එතකොට පළවෙනි එක බයින්ඩින් ඇන්ඩ් කැරියර් ප්‍රෝටීන්. බයින්ඩින් ඇන්ඩ් කැරියර් ප්‍රෝටීන් මං කිව්වා ඇල්බියුමින් ග්ලොබියුලින් වගේ ඒවා මේ මොනවා විදියට සලකන්නේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රෝටීන් විදියට තමයි සලකන්නේ. එතකොට ඒ වලින් කරන්නේ මොනවා හරි ට්‍රාන්ස්පෝර්ට් කරන එක කරන එක. එතකොට සමහර ඩ්‍රග්ස් ඊට පස්සේ සමහර ද්‍රව්‍ය මේ ඊට පස්සේ සමහර හෝමෝන මේ විදියට ට්‍රාන්ස්පෝර්ට් කරනවා. මට කියන්න ඔයාලා දැන් තේරුම් ගත්ත විදියට ඇල්බියුමින් වලින් ට්‍රාන්ස්පෝර්ට් කරනවා ඇත්තේ ජලකාමී ද්‍රව්‍ය. එහෙම නැත්නම් හයිඩ්‍රොෆිලික් ද්‍රව්‍යද හයිඩ්‍රොෆෝබික් ද්‍රව්‍යද? ඇල්බියුමින් වලින් නැත්නම් ප්ලාස්මා ප්‍රෝටීන් වලින් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ජලකාමී ද්‍රව්‍යද ජල බීතික ද්‍රව්‍යද? එහෙම නැත්නම් හයිඩ්‍රොෆිලික් ද්‍රව්‍යද හයිඩ්‍රොෆෝබික් ද්‍රව්‍යද කියලා තමයි අහන්නේ. කියන්න බෑ. හයිඩ්‍රොෆිලික්ද හයිඩ්‍රොෆෝබික් ඒවද ඇල්බියුමින් වලින් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. උත්තර ටික වෙලා තියෙනවා. මෙයා දැන් ඇල්බියුමින් තියෙන්නේ බ්ලඩ් වල. ඇල්බියුමින් තියෙන බ්ලඩ් වල ඇල්බියුමින්ට ෆ්‍රීලි ගමන් කරන්න පුළුවන්. එහෙනම් ඇල්බියුමින් කියන එක න හයිඩ්‍රොෆිලික් එකන්නේ. ඇල්බියුමින් හයිඩ්‍රොෆිලික් එකෙන් ප්‍රෝටීන් හයිඩ්‍රොෆිලික්. හරිනේ. ප්‍රෝටීන් සාමාන්‍යයෙන් ජලයේ දිය වෙනවනේ. එතකොට ඇල්බියුමින් මගින් යන්න නම් අනිත් එක්කෙනාට තියෙන්න ඕන මේක මොකද්ද? එයා හයිඩ්‍රොෆෝබික් වෙන්න ඕන. ඒකට හේතුව තමයි හයිඩ්‍රොෆිලික් නම් එයාට සාමාන්‍ය විදිහට බ්ලඩ් වල දිය වෙලා ඕනම තැනකට යන්න පුළුවන්. එතකොට ට්‍රාන්ස්පෝර්ටර් ප්‍රෝටීන් එකක් හරි කැරියර් ප්‍රෝටීන් එකක් හරි ඕනේ නැහැ නේ ජලයේ දිය වෙන්න පුළුවන් නම් හේතුව තියෙන්නේ ජලයේ ප්ලාස්මා කියන්නේ ජලය ජලයේ දිය වෙන එකක් තියෙන. එතකොට එයාට තව කවුරුවත් ඕනේ නැහැ එයාව අරගෙන යන්න. එයාට ජලයේ දිය වෙලා කෙලින්ම යන්න පුළුවන්. හරිද? හැබැයි හයිඩ්‍රොෆෝබික් එක්කෙනෙක්ට මොකද ප්‍රශ්නේ තියෙන්නේ? එයාට ඉන්න බෑ. වතුරේ දිය වෙන්න බෑ. ඒ හින්දා එයාට යන්න කවුරු හරි අවශ්‍ය වෙනවා. එයාට ට්‍රාන්ස්පෝර්ට් වෙන්න කවුරු හරි අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට බස් එකක් වගේ. මේ හිතන්නකෝ කකුල් දෙක මොකක් හරි වෙලා ඩැමේජ් වෙච්ච එක්කෙනෙක් කියලා. එතකොට එයාට පයින් ඇවිද ගන්න බෑ. එතකොට එයාට යන්න මොකක් හරි වාහනයක් ඕනේ. එතකොට වාහනේ තමයි ඇල්බියුමින්. ඇල්බියුමින් ගිහිල්ලා ඊට පස්සේ අදාළ එක්කෙනාව අදාළ තැනට ඩ්‍රොප් කරනවා. ඊට පස්සේ එතනින් එයාට එයා හෝමෝන් එකට හරි ෆැටි ඇසිඩ් එකට හරි සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන්. එතකොට හයිඩ්‍රොෆෝබික් ඒවට තමයි අවශ්‍ය වෙන්නේ මොකද්ද? ට්‍රාන්ස්පෝර්ට් එකක්, කැරියර් ප්‍රෝටීන් එකක්. එතකොට හයිඩ්‍රොෆිලික් ඒවට ඕනේ නැහැ. එහෙනම් මේ එක මාර වැදගත්. එතකොට ප්ලාස්මා ප්‍රෝටීන් බවුන්ඩඩ් කියලා කිව්ව ගමන්ම ඔයාලට ඔලුවට එන්න ඕනේ. එහෙනම් මේක ලිපිඩ් හරි එහෙම නැත්නම් හයිඩ්‍රොෆෝබික් හරි දෙයක් කියලා ඒක ඔලුවට එන්න ඕනේ. හරිද? එහෙම ආවොත් ඔයාලට
ලේසි. එතකොට ඒ අනුව ඔයාලට ගලප ගන්න පුළුවන්. එතකොට මේ ලිපිඩ් වලින් හැදිච්ච හෝමෝන මොනවද? ඒවා ටික පොඩ්ඩක් ඉතින් මතක තියාගන්න ඕන. ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්. ඒ වගේ හෝමෝන්ස් ටිකනේ ලිපිඩ් වලින් හදන්නේ. එතකොට ඒ ටික එහෙනම් ප්ලාස්මා ප්‍රෝටීන් බවුන්ඩ් වෙන්න ඕන. ඊට අමතරව සමහර ඩ්‍රග්ස්. ඒ ඩ්‍රග්ස් උත් මේ ප්ලාස්මා ප්‍රෝටීන් බවුන්ඩඩ් වෙලා තියෙන. ඒ හින්දා ප්ලාස්මා එකට කන්ෆයින් වෙලා තියෙන. හේතුව ප්ලාස්මා ප්‍රෝටීන් තියෙන ප්ලාස්මා එකේනේ. ඒතකොට අන්න ඒ වගේ ඒව මාර වැදගත්. තර්ක මේ හිතන්නකො නිකන් සරලව හිතන්නකො අපිට කාගේ හරි මිනිස්සෙක්ට ලෙඩක් තියෙනවා මොලේ ලෙඩක්. හරි එන්කැෆලයිටිස් එකක් තියෙන. කියන්නේ මොලේ ඉන්ෆ්ලමේෂන් එක. එතකොට ඒකට අපිට බෙහෙතක් දෙන්න ඕන. හරිද? ඒකට අපිට බෙහෙතක් දෙන්න ඕන. ප්ලාස්මා ප්‍රෝටීන් වලට බවුන්ඩ් වෙච්ච ඒකට එහෙනම් බෙහෙතක් දෙද්දි දෙන්න ඕන බෙහෙත ප්ලාස්මා ප්‍රෝටීන් වලට ගොඩක් බවුන්ඩ් වෙන එකක්ද දෙන්න ඕන අඩුවෙන් බවුන්ඩ් වෙන එකක්ද? ප්ලාස්මා ප්‍රෝටීන් වලට අඩුවෙන් බවුන්ඩ් වෙන එකක් දෙන්න ඕන. හේතුව ප්ලාස්මා ප්‍රෝටීන් වලට බවුන්ඩ් වුණොත් ඒක ප්ලාස්මා එකේ තියෙන. ප්ලාස්මා ප්‍රෝටීන් ප්ලාස්මා එකේනේ තියෙන. ඒ හින්දා මොලේට යන්නේ නැහැ. හැබැයි මේ ප්ලාස්මා ප්‍රෝටීන් වලට බවුන්ඩ් වෙන්නේ නැති එක්කෙනෙක් දෙන්න ඕන. ප්ලාස්මා ප්‍රෝටීන් වලට බවුන්ඩ් නැහැ කියන්නේ හයිඩ්‍රොෆිලික්. ඒ කියන්නේ වතුර වලට කැමති. හැබැයි අපි දන්නවා අපි මොකද්ද කරේ මේ එක මොකද්ද සෙල් මෙම්බ්‍රේන් එක හැදිලා තියෙන්නේ මොකකින්ද? සෙල් මෙම්බ්‍රේන් එක හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ් බයිලේයර් එකකින්. එහෙම නැත්නම් ෆොස්ෆොලිපිඩ් මේ ලේයර්ස් දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. ඒතකොට ඒක ජල මේ නැත්නම් හයිඩ්‍රොෆෝබික් එයාව ක්‍රොස් කරන්න නම් ලේසියෙන් ක්‍රොස් කරන්න පුළුවන් හයිඩ්‍රොෆෝබික් එක්කෙනෙක්ට. එහෙනම් අපි දෙන්න ඕනේ මොන වගේ එකක්ද? ප්‍රෝටීන් වලට බයින්ඩ් වෙන්නේ නැති, ප්‍රෝටීන් වලට බයින්ඩ් වුණත් වැඩි බයින්ඩ් වෙන්නේ නැති හයිඩ්‍රොෆෝබික් ගතියක් තියෙන. එහෙම නැත්නම් ලේසියෙන් මෙම්බ්‍රේන්ස් ක්‍රොස් කරන එක්කෙනෙක් තමයි මොලේ ඉන්ෆ්ලමේෂන් එකකට ඩ්‍රග් එකක් දෙද්දි දෙන්න ඕනේ. අර ඒ වගේ ඒවා හිතලා ගන්න ඒ වගේ විදියට. ඒතර දැන් මෙතනදී ඇල්බියුමින් හරහා ට්‍රාන්ස්පෝර්ට් වෙන්න ඕනේ මේ හයිඩ්‍රොෆෝබික් අය. එතකොට හයිඩ්‍රොෆෝබික් අය ට්‍රාන්ස්පෝර්ට් වෙනවා නම් එතකොට ඔයාලට තේරෙන්න ඕන හයිඩ්‍රොෆෝබික් අයව ට්‍රාන්ස්පෝර්ට් කරනවා නම් හිතන්නකෝ වේස්ට් ප්‍රොඩක්ට් එකක් තමයි ඇල්බියුමින්ගෙන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න කියලා. එහෙනම් එයාව මොකද කරන්න ඕනේ? හයිඩ්‍රොෆිලික් බවට පත් කරන්න තමයි ඇල්බියුමින්ගේ මෙයාව ගිහින් අරගෙන යන්න ඕනේ. උදාහරණයක් විදියට කොහේ හරි වේස්ට් ප්‍රොඩක්ට් එකක් හැදෙනවා. ඒ වේස්ට් ප්‍රොඩක්ට් එක ඇල්බියුමින්ට බයින්ඩ් වෙලා ඇල්බියුමින් එක අරගෙන එනවා ලිවර් එකට. ලිවර් එකේදී ඊට පස්සේ මොකද කරන්නේ? මොකක් හරි වෙනසකමක් කරලා එයාව හයිඩ්‍රොෆිලික් කරනවා. හයිඩ්‍රොෆිලික් වුණාට පස්සේ යාට සාමාන්‍ය විදියට යූරින් වලින් හරි මොන වලින් හරි පෙරිලා එළියට යන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ එකක් ඔලුවට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔස්මොටික් රෙගියුලේටර්ස්. හරිනේ. ඇල්බියුමින් අපි කතා කරා ඔන්කොටික් කොලොයිඩ් ඔස්මොටික් ප්‍රෙෂර් එකට ඔන්කොටික් ප්‍රෙෂර් එකට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ කවුද? ඇල්බියුමින්. ඒකට ටිෂු ෆ්ලුයිඩ් ෆෝමේෂන් එක සඳහා දායකත්වයක් තියෙනවා. 3 බෆරින් ඇක්ෂන් එකට දායක වෙනවා පොඩ්ඩක්. හැබැයි මේන් බෆර් එක වෙන්නේ බයිකාබනේට් තමයි. මේන් බෆර් එක වෙන්නේ බයිකාබනේට්. ඊට අමතරව ප්ලාස්මා ප්‍රෝටීන් වලටත් යම් කිසි ප්‍රමාණයක් පුළුවන්. ඒක ලොකු මේකක් නෙවෙයි. producing the viscosity with blood. විස්කොසිටි කියලා කියන්නේ බ්ලඩ් වල දුෂ්ටාරිතාවයනේ. එතකොට බ්ලඩ් ගත්තාම වතුර වගේ නැහැ. එහෙම නැත්නම් වතුර වගේ ඒ කියන්නේ දියාරු නැහැ. ඒක ටිකක් උකුව තියෙනවා. ඒ උකුව තියෙන හේතුව තමයි කන්සන්ට්‍රේෂන් තියෙන එක. කන්සන්ට්‍රේෂන් එකක් කියන විස්කොසිටි එකක් තියෙන එක. ඒ විස්කොසිටි එක හදන්න ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ ප්ලාස්මා ප්‍රෝටීනයි RBC. ඊට පස්සේ ගැමා ග්ලොබියුලින් වලින් ඉමුනිටි එකක් ලබා දෙනවා. හින්දා පිටින් එන ෆොරින් බොඩිස් වලට ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ක්ලොට් වෙන්න. එහෙම නැත්නම් බ්ලීඩ් වුණාම බ්ලීඩ් වෙන එක වළක්ව ගන්න ක්ලොටින් එක සඳහා දායක වෙනවා මේ ප්ලාස්මා ප්‍රෝටීන් ප්‍රධාන වශයෙන් ෆයිබ්‍රිනෝජන්. ඊට පස්සේ සමහර ප්ලාස්මා ප්‍රෝටීන් තියෙනවා ඒ ඕනවට වඩා මේ ක්ලොට් වෙන්න හැදුවොත් හැම වෙලේම බ්ලීඩ් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ පොඩ්ඩක්
ඕනවට වඩා බ්ලීඩ් වෙන්න හැදුව ක්ලොට් හැම වෙලේම ක්ලොට් වෙන්න හැදුනොත් මොකද වෙන්නේ? බ්ලඩ් වෙසල්ස් ඇතුලේ ක්ලොට් හැදෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒවා ගිහිල්ලා ඔය කොහේ හරි බ්‍රේන් එකේ හරි හાર્ට් එකේ හරි තැම්පත් වුණොත් මොකද වෙන්නේ? මේ බ්‍රේන් එක හાર્ට් එකට බ්ලඩ් සප්ලයි එක ඉම්පෙයර්ඩ් වෙලා ඒවා මැරෙන්න පුළුවන්. ඒ හින්දා ක්ලොට් වෙන එක වළක්වා ගන්නවා. සාමාන්‍යයෙන් අපේ බ්ලඩ් තියෙන්නේ ඇන්ටිකොඇගුලන්ට් ස්ටේට් එකේ. එහෙම නැත්නම් ක්ලොට් වෙන්නේ නැති ස්ටේට් එකේ. තුවාලයක් වුණොත් හරි මොකක්ද ඩැමේජ් එකක් වුණොත් හරි තමයි ක්ලොටින් මෙකැනිසම් ඇක්ටිවේට් වෙන්නේ. එතකොට ඇන්ටිකොඇගුලන්ට් ෆැක්ටර්ස් විදිහටත් වැඩ කරනවා මේ ප්ලාස්මා ප්‍රෝටීන් සමහර ඒවා. ඊට පස්සේ සමහර ඉන්ෆ්ලමේෂන් වලට දායක වෙනවා. ඒවන ලොකුවට වැදගත්කම නැහැ. තව ඔව් ඒ විදිහට තියෙනවා. හරි ඒක තමයි වැදගත්. ඊට පස්සේ තව එකක් තියෙනවා. තව පොඩි වචනයක් තියෙනවා සීරම්. සීරම් කියන එක දැන් ඉස්සරහට ගොඩාක් සෙට් වෙනවා. සීරම් කියන්නේ ප්ලාස්මා එක නෙමෙයි. හරි. ගොඩක් අය හිතන් ඉන්නවා සීරම් කියන්නේ ප්ලාස්මා එක කියලා. සීරම් කියන්නේ ප්ලාස්මා එක නෙමෙයි. සීරම් කියන්නේ ප්ලාස්මා එක නෙමෙයි. හැබැයි ප්ලාස්මා එකේ සංයුතියට ආසන්න වශයෙන් සමානයි. ප්ලාස්මා එකේ සංයුතියට සමානයි වගේ. මේ සීරම් කියන එක හදාගන්නේ කොහොමද? සීරම් කියන එක හදාගන්නේ බ්ලඩ් ටිකක් අරගෙන ඒ බ්ලඩ් ටික ක්ලොට් වෙන්න දෙනවා. බ්ලඩ් ටික ක්ලොට් වෙන්න දෙනවා. බ්ලඩ් ටික ක්ලොට් වෙන්න දුන්නාම මොකද වෙන්නේ? ක්ලොටින් ෆැක්ටර්ස්, ප්ලේට්ලට් වගේ ඒවා මේකෙන් නැති වෙනවා. ක්ලොටින් ෆැක්ටර්ස්, ප්ලේට්ලට් වගේ ඒවා තමයි බ්ලඩ් ක්ලොට් වෙන්න දායක වෙන ප්‍රධාන වශයෙන්. ඒ හින්දා ඒවා නැති වෙනවා. එතකොට සීරම් කියලා කියන්නේ ක්ලොටින් ෆැක්ටර්ස් නැතුව ප්ලාස්මා එක. සීරම් කියලා කියන්නේ ක්ලොටින් ෆැක්ටර්ස් නැතුව ප්ලාස්මා එක. එතකොට මට කියන්න සීරම් එකේ ප්ලාස්මා එකේ තියෙන යකඩ ප්‍රමාණය සීරම් එකේ තියෙන යකඩ ප්‍රමාණය සමානයිද නැද්ද? ප්ලාස්මා එකේ තියෙන යකඩ ප්‍රමාණය සීරම් එකේ තියෙන යකඩ ප්‍රමාණය සමානයිද නැද්ද? ප්ලාස්මා එකේ තියෙන යකඩ ප්‍රමාණය සීරම් වල තියෙන යකඩ ප්‍රමාණය සමානයිද නැද්ද? මං කිව්වා සීරම් කියලා කියන්නේ ප්ලාස්මා එක මේ ප්ලාස්මා එකෙන් ක්ලොටින් ෆැක්ටර්ස් අයින් කරාම. එතකොට ප්ලාස්මා එකේ තියෙන ප්‍රමාණය අයන් ප්‍රමාණයයි මේකේ තියෙන සීරම් එකේ තියෙන අයන් ප්‍රමාණය සමානයිද නැද්ද? සමානයි. හරි. මේක සමානයි. ඒකට හේතුව මොකද? ප්ලාස්මා එකේ සීරම් එකේ වෙනස තියෙන ක්ලොටින් ෆැක්ටර්ස් නැති එක විතරයි. එතකොට ක්ලොට් වීමට අදාළ මොනවා හරි නැති මේ අරුණොත් ඇරෙන්න අනිත් ඔක්කොම ද්‍රව්‍ය සමානයි. ඒ හින්දා අපි මොකද කරන්නේ? ගොඩක් ටෙස්ට් වල සීරම් කියලා තමයි කියන්නේ. සීරම් කියන්නේ බ්ලඩ්ම කියන එකම තමයි. කියන්නේ බ්ලඩ් වල තියෙන වැලියු එකම තමයි. හැබැයි අර සීරම් කියන එකේ අදහස තියෙන්නේ අර මේක හදාගෙන තියෙන්නේ ප්ලාස්මා එකේ ප්‍රෝටීන් ෆැක්ටර්ස් අයින් කරලා. එතකොට බ්ලඩ් වල තියෙන අගේම තමයි සීරම් වල තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් මේ ප්ලාස්මා එකේ තියෙන අගේම තමයි සීරම් වල තියෙන්නේ. වෙනස තියෙන්නේ ක්ලොටින් ෆැක්ටර්ස් නෑ. එතකොට ඔය දැන් මෙතනින් එහාට සමහර වෙලාවට හම්බෙයි සීරම් අයන්, සීරම් ෆෙරිටීන්, සීරම් සීරම් බිලිරුබින්. ඒ වගේ එක එක ඒවා හම්බෙයි. එතකොට ඒ කියන්නේ ප්ලාස්මා එකේ එහෙම නැත්නම් බ්ලඩ් වල ප්ලාස්මා එකේ තියෙන අගේම තමයි. හැබැයි අපි අර ටෙස්ට් එකක් විදියට අපිට ලේසි විදියට මොකද තියෙන අපි සීරම් මේ ඒවා මයින්න ලේසි. හින්දා අපි ඒ විදියට තමයි හදාගෙන තියෙන්නේ. එතකොට සීරම් එක ගත්තාම ඔය සෙරටොනින් වැඩිලු. ඒකට හේතුව අර ක්ලොටින් ෆැක්ටර්ස් නැහැනේ. මේ ප්ලේට්ලට් නැහැනේ. ප්ලේට්ලට් කැඩිලා ක්ලොටින් ෆැක්ටර්ස් නැති හින්දා අර ප්ලේට්ලට් වල ඇතුලේ තියෙන ද්‍රව්‍ය ටික රිලීස් වෙන කොහෙටද? සීරම් එකට. එතකොට සීරම් එකේ ඔය සෙරටොනින් වගේ ඒවා වැඩිලු. ඒකට හේතුව ප්ලාස්මා මේ ප්ලේට්ලට් ඇතුලේ තමයි සෙරටොනින් වගේ ඒවා තියෙන්නේ. එතකොට මේ එහෙන්ද සීරම් එකේ සෙරටොනින් වැඩි කියලා කියනවා. හරිද? ඔය ටික හරි. පොඩි ටික ලොකුවට කරේ නැහැ. මේ ටික පොඩ්ඩක් බලන්න. හරි පොඩ්ඩක් කියවගන්න. විනාඩියක් දෙකක් දෙන්න විනාඩියක් දෙන්න ඒක කියවගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න එතක.
හරි එහෙනම් අපි ඉස්සරහට යමු. ප්‍රශ්නයක් අහලා තියෙනවා. protein factors වලට එන්නේ protein තමයි. ඒවා තියෙන factor 8 1 2 3 4 5 6 7 8 9 10 12 13 කියලා factors තියෙනවා. factors තියෙනවා මේ ඒ ගැන අපි ඒ කාලේට බලමු. හරි. clotting කරද්දි බලමු. දැන් තමයි පටන් ගන්නෙ blood formation. එහෙම නැත්නම් hemopoiesis. hemopoiesis එහෙම නැත්නම් ඒකේ අදහස production of නැත්නම් formation of blood. හරිද? formation of blood. එතකොට hemopoiesis ගත්තාම කොහොමද වෙන්නේ කියලා තමයි බලාගන්න යන්නේ. හරිද? hemopoiesis ගත්තම ප්‍රධාන කොටස් දෙකයි medullary සහ extramedullary කියලා. medullary කියලා කියන්නේ මේ bone marrow එකේ සිද්ධ වෙන ඒකට කියනවා medullary hemopoiesis කියලා. ඒකෙන් පිට සිද්ධ වෙන hemopoiesis එකට කියනවා extramedullary hemopoiesis කියලා. හරිද? අපි මුලින් ඉඳන් පටන් ගන්නවා. හරි. කන්සීව් එකෙන් පස්සේ මොකද වෙන්නේ? බබෙක් හැදෙනවා. හරිද? කන්සීව් එකෙන් පස්සේ මොකද වෙන්නේ? බබෙක් හැදෙනවා. ඒ බබා එතකොට හැදෙනවා කියන්නේ. හරි. බබා. හරි. මේ බබෙක් හැදෙනවා. බබා හැදෙද්දි ෆීටස් එකේ පළවෙනියට ඩිවෙලොප් වෙනවා මේ එකක් යෝක් සැක් කියලා. හරිද? යෝක් සැක් කියලා එකක් හැදෙනවා. හරිද? නම් මොකද යෝක් සැක් නම් අර ඔක්කොම විස්තර ටික තියෙනවා ඒකේ. යෝක් සැක් එකක් හැදෙනවා. මේ යෝක් සැක් එකේ තමයි පළවෙනියට බ්ලඩ් අයිලන්ඩ් කියලා ඒව හැදෙන්නේ. බ්ලඩ් අයිලන්ඩ් එහෙම නැත්නම් බ්ලඩ් ෆෝමේට් වෙන්නේ මේ කොහෙද? යෝක් සැක් එකේ. හරි යෝක් සැක් එකේ තමයි පළවෙනියට හැදෙන්නේ. ඊට පස්සේ 6 weeks වගේ වෙනකම් මේක හැදෙනවා කියලා කියනවා. යෝක් සැක් එකේ හැදෙනවා කියලා කියනවා. යෝක් සැක් එකේ හැදුනාට පස්සේ මේ බ්ලඩ් හැදෙනවා 6 weeks වගේ වෙනකම්. බබාට 6 week වගේ හැදෙනකම් හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බබාගේ කියන්නේ බඩ ඇතුලේ ඉන්න බබාගේ liver එකේ සහ spleen එකේ හැදෙන්න පටන් ගන්නවා මොනවද? මේ RBC හැදෙන්නේ එතනින් එහාට හැදෙන්නේ මොකේද? liver එකේ සහ spleen එකේ. liver එකේ සහ spleen එකේ තමයි එතනින් එහාට හැදෙන්නේ. මේක හැදෙනවා යම් කිසි කාලයක් වෙනකන් යන මාස 6ක් විතර වගේ වෙනකම් මාස 2ක් 3ක් වගේ 2ක් 3ක් 6ක් වගේ වෙනකම් මේක හැදෙනවා කියලා කියනවා. හැදුනට පස්සේ මොකද වෙන්නේ? මේ වලින් හැදෙන ගමන් එයා පටන් ගන්නවා මොකද්ද? medullary hemopoiesis එක. එහෙම නැත්නම් bones වල bone marrow. bone marrow ඇතුලේ හැදෙන්න ගන්නවා මොනවද? RB blood cells හැදෙන්න පටන් ගන්නවා. මුලින්ම කොහෙද හැදෙන්නේ? yolk sac එකේ. yolk sac එකේ හැදිලා ටික කාලයක් ඇදලා 6 weeks වගේ තමයි හැදිලා මොකද වෙන්නේ? ඒක ඊට පස්සේ liver එකේ සහ spleen එකේ වැඩක් විදියට බාර ගන්නවා. ඊට පස්සේ liver එකෙන් සහ spleen එකේ හදනවා. liver එකේ සහ spleen එකේ හදලා යම් කිසි කාලයක් හදද්දී එයාලා normally original විදියට මේ blood cells හදන්නේ bone marrow එකේ. ඒක වැඩක් විදියට එයාලා බාර ගන්නවා. ඊට පස්සේ ඒ බඩේ බාරගෙන එයාලා හදාගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා liver එකෙන් සහ spleen එකෙන් මේ blood cell හදන එක එන්න අඩු වෙනවා. liver එකෙන් සහ spleen එකෙන් blood cell හදන එක අඩු වෙලා මේ bone marrow වලින් blood cell හදන එක එන්න වැඩි වෙනවා. අන්තිමට බබා හම්බෙන්දී මොකද වෙන්නේ? ඇඟේ තියෙන හැම bone marrow එකෙන්ම blood cells හදනවා. බබා හම්බෙද්දී ඇඟේ තියෙන හැම bone marrow එකෙන්ම blood cells හදනවා. හැබැයි liver එකෙන් සහ spleen එකෙන් හදන්නේ නැහැ. liver එකෙන් සහ spleen එකෙන් හදන්නේ නැහැ. මේ අනිත් bone marrow වලින් හැම එකකින් වගේ හදනවා. හරි bone marrow හැම එකකින්ම මේ blood cells හදනවා. බබා ඉපදිලා දැන් ඇඟේ හැම bone එකෙන්ම bone marrow ඇඟේ හැම bone marrow එක තියෙන bone marrow එකකින්ම හැදෙනවනේ blood cells. අවුරුදු 30ක් වගේ වෙද්දි එහෙම නැත්නම් බබා එන්න ඇඩල්ට් වෙද්දි මොකද වෙන්නේ? ඇඟේ තියෙන හැම බෝන් එකකින්ම මෙයා බ්ලඩ් සෙල්ස් හදන්නේ නැතුව ඇඟේ තියෙන එහෙම නැත්නම් ඇක්සියල් ස්කෙලිටන් එකේ ඇක්සියල් ස්කෙලිටල් එකටයි තියෙන රිබ්ස්, vertebra, මොනවාද ස්ටර්නම්,
ඒ වගේ ටිකෙන් විතරක් හදන්න ගන්නවා. සහ long bones වල උදාහරණයක් විදිහට upper limb එකේ තියෙන long bone එක වෙන්නේ humerus. lower limb එකේ මේක වෙන්නේ femur. ඒ වගේ long bones වලින් මේ long bones වල ඇඟ පැත්තට තියෙන හරිය. එහෙම නැත්නම් axial skeleton එකට ළඟ හරියෙන් මොනවද මේ නොත් මේ තියෙන bones වල part වලිනුත් bone marrow part වලිනුත් RBC හදනවා කියලා කියනවා. ඒතකොට ඉතුරු ඒවා ඇරුණාම ඒ කියන්නේ මුලින්ම yolk sac එකෙන් හැදෙනවා. yolk sac එකෙන් blood හැදෙනවා. blood cells හැදෙනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? liver එකෙන් සහ spleen එකෙන් blood cells හදන්න පටන් ගන්නවා. liver එකෙන් සහ spleen එකෙන් blood cells හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? liver එකෙන් සහ spleen එකෙන් හදාගෙන යන ගමන් bone marrow වලට වැඩි බාර දෙනවා. bone marrow වලට වැඩි බාර දෙනවා. bone marrow වලට වැඩි බාර දුන්නාට පස්සේ bone marrow හැම එකකම වගේ blood cells හැදෙන්න පටන් ගන්නවා. liver සහ spleen වල blood cell හැදෙන එක නැති වෙනවා. ඊට පස්සේ බබා ඉපදෙද්දි මොකද වෙන්නේ? bone marrow වල විතරයි blood cells හැදෙන්නේ. හැම bone marrow එකම වගේ blood cells හැදෙනවා. ඊට පස්සේ බබා ඉපදිලා වැඩෙද්දි ඇඩල්ට් වෙද්දි එන්න වයසට යද්දි මොකද වෙන්නේ? මේ බබාගේ හැම bone එකකම bone marrow හැම bone එකකම තියෙන bone marrow වල blood cell හැදෙන්නේ නැහැ. blood cells හැදෙන්නේ ඇඟේ මැද අක්ෂය. එහෙම නැත්නම් axial skeletal එකට අදාළව තියෙන bones වල bone marrow වල විතරයි මෙයාගේ මේ blood cells හැදෙන්නේ. මේ ඔක්කොම අපි කතා කරපු ඒවා කතා කරේ RBC වලට. ප්‍රධාන වශයෙන් RBC වලට. white blood cell වලට ගත්තොත් මීට වඩා චුට්ටක් විතර වෙනස් වෙනවා. white blood cell වලට ගත්තොත් මීට වඩා පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. මේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ඒත් overall ගත්තාම blood cells හැදෙන්නේ මෙන්න මේ process එකට. හරි අපි බලමු note එක කොහොමද තියෙන්නේ කියලා. එතන ඉහර කතා කරගෙන යන්න. හරි බලමු. හරි මේදී yolk sac එකෙන් තමයි පළවෙනියට blood cells හදන්න පටන් ගන්න. primitive blood cells. ඒක 6 weeks වගේ වෙනකන් හදන. 6 weeks වගේ වෙනකන් හදන. ඊට පස්සේ ඒක බාර ගන්නවා කවුද? liver එකයි spleen එකයි. liver එකයි spleen එකයි බාරගෙන 6 to 7 months වගේ වෙනකන් liver and spleen වලින් හදනවා. හදනවා 5 months වලින් වගේ පටන් ගන්නවා කාටද දෙන්න bone marrow එකෙන් හදන්න පටන් ගන්නවා. bone marrow එකෙන් හදන්න පටන් අරගෙන එන්න මොකද වෙන්නේ? bone marrow එකෙන් production එක වැඩි කරනවා. liver and spleen එකෙන් production එක අඩු කරනවා. බබා ඉපදෙද්දි මොකද වෙන්නේ? සම්පූර්ණ bone marrow වලින් විතරයි මේ bone marrow වලින් විතරයි blood cells හැදෙන්නේ. බබා ඉපදෙද්දි සම්පූර්ණ bone marrow වලින් විතරයි blood cells හැදෙන්නේ. එතකොට මේ bone marrow වලින් විතරයි blood cells හැදෙන්නේ. ඒ ටික අපි කොටස් කීපයකට මේ කොටස් දෙකකට කඩනවා. bone marrow වලින් විතරයි හැදෙන්නේ. අවුරුදු 30ක් වගේ එහෙම නැත්නම් එන්න වයසට යද්දි මොකද වෙන්නේ? axial skeletal එකේ විතරයි මේ හැදෙන්නේ මේ blood cells. ඉතුරු bones වල හැදෙන්නේ නැහැ. හරි එතකොට membranous bones තමයි ඔය axial skeletal එකට ආයේ තියෙන්නේ. ඕනම් බලන්න sternum එක. පපුවේ මැද තියෙන sternum. ඊට පස්සේ sternum එකට සම්බන්ධ වෙලා තියෙනවද ribs vertebrae. ඒවත් axial skeletal. ඊට පස්සේ ඒ ටික ඔක්කොම ගිහින් සම්බන්ධ වෙන්නේ කොහෙටද? pelvis එකට. pelvis එකට සම්බන්ධ වෙනවා යටින්. උඩින් සම්බන්ධ වෙනවා කොහෙටද? his කබලට. cranium එකට. ඒතකොට ඒවල සම්පූර්ණයෙන් විදියට මේ blood cells හැදෙනවා. membranous bone තියෙන ඒවල blood cells හැදෙනවා ජීවිත කාලය පුරාට. හැබැයි long bones වල ගත්තාම long bones වල blood cells හැදෙන එක අඩු වෙනවා. අඩු වෙලා ඒ ටික නතර වෙනවා නෙමෙයි ඇත්තටම වෙන්නේ. proximal area එකට විතරක් confined වෙනවා. එහෙම නැත්නම් humerus එකේ proximal end එක වෙන්නේ scapula එකට සම්බන්ධ කොටසනේ. ඒකට scapula එකට සම්බන්ධ කොටස ගත්තාම ඒක clavicle එකට scapula එකට සහ clavicle එක ඒ region එකට සම්බන්ධ වෙන. ඒතකොට axial skeletal එකට සම්බන්ධ කොටස තමයි ඒ කොටස. අන්න ඒ කොටසේ විතරක් blood cells හැදෙනවා. female එකෙත් එහෙම තමයි කියලා ගන්න. හරි ඒ වගේ proximal end එකේ මේ blood cells හැදෙනවා. ඉතුරු long bones වල bone marrow එහෙම නැත්නම් hemopoiesis එක මේ අවුරුදු 30න් වගේ නතර වෙනවා කියලා කියනවා. හරි ඔය විදිහට තමයි blood cells formation එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන. එතකොට ඕකෙන් bone marrow වල මේ
බෝන් මැරෝ වල blood cells හැදෙන එකට කියන්නේ මොකද්ද? medullary hemopoiesis කියලා. බෝන් මැරෝ වලින් එළියේ කොහේ හරි තැනක හැදෙනවනේ ඒකට කියන්නේ extra medullary hemopoiesis කියලා. එහෙනම් මට මම මේ අහන MCQ එකට true the false ද කියලා කියන්න. බබා ඉපදෙන්න කලින් කාලයට කියනවා fetal life කියලා කියනවා. එහෙම නැත්නම් අම්මයි බඩේ ඉන්න කාලෙට කියනවා fetal life කියලා කියනවා. හරි fetus කියලා කියනවා. මම අහන ප්‍රශ්නේ තමයි extramedullary hemopoiesis exclusively exclusively in fetal life in normal person. Extramedullary hemopoiesis is exclusively in fetal life in normal person. ඒක තේරුම මොකද්ද? extramedullary hemopoiesis එක සිදුවන්නේ ඒ කියන්නේ විතරක් extramedullary hemopoiesis එක විතරක් සිදුවන්නේ fetal life එකේදී විතරයි. සාමාන්‍ය person කෙනෙක්ගේ. ඒක හරිද වැරදිද? ඒක extramedullary hemopoiesis මට අහන්න ඕන වුණ ප්‍රශ්නේ නෙමෙයි මට හරියට ඇහුනේ. මම සිංහලෙන් අහන්නකෝ. extramedullary fetal life එකේ සිද්ධ වෙන්නේ extramedullary hemopoiesis එක විතරයි. වගේ අදහසකින් ගන්නකෝ. fetal life එකේ සිද්ධ වෙන්නේ extramedullary hemopoiesis එක විතරයි කියලා ගත්තොත් උත්තරේ true the false ද? extramedullary hemopoiesis එක විතරයි සිද්ධ වෙන්නේ fetal life එකේ. ඒක ගත්තොත් true the false ද? ඒක false. ඒක හේතුව මොකක්ද? මේ extramedullary එක විතරයි නෙමෙයි සිද්ධ වෙන්නේ medullary hemopoiesis එකත් සිද්ධ වෙනවා බබා ඉපදෙන්න කලින්. හරි. මේ හේතුව 5 to 9 months වලින් වගේ පටන් ගන්නවානේ medullary hemopoiesis එක. එතකොට බබා ඉපදෙන්න කලින් සිද්ධ වෙන extramedullary hemopoiesis එක විතරයි. විතරක් නෙමෙයි. medullary hemopoiesis එකත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි බබා ඉපදුනාට පස්සේ extramedullary hemopoiesis එක සිද්ධ වෙන්නේ නැහැ normal person කෙනෙක්ගේ. exclusively medullary hemopoiesis විතරයි සිද්ධ වෙන්නේ බබා ඉපදුනාට පස්සේ after birth. එයාලගේ බැරි වෙලාවක්වත් මොකක් හරි වෙලා extramedullary hemopoiesis එකක් සිද්ධ වෙනවා නම් ඒක තේරුම මොකද්ද? අනිවාර්යෙන් pathological. එහෙම නැත්නම් ලෙඩක්. එහෙම ලෙඩකට වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? එහෙම ලෙඩකට වෙන්න හේතුව තමයි bone marrow වලින් හදන්නේ බබා ඉපදුනාට පස්සේ blood cells bone marrow ටික මොකක් හරි වෙලා විනාශ වෙලා යනවා. autoimmune disease එකක් හරි bone marrow distraction එකක් හරි aplastic anemia මොකක් හරි ඒ වගේ ලෙඩක් හැදෙනවා. bone marrow නැති වෙලා යන ලෙඩක්. bone marrow damage වෙන bone marrow නැති වෙලා යන ලෙඩක් හැදෙනවා. ඒතර bone marrow වලින් දැන් blood cell හදාගන්න බෑ. bone marrow වලින් blood cell හදාගන්න බෑ. ඒ උනත් blood cell ළඟට ඕනේ. ඒතර blood cell ගන්න එහෙනම් අපිට තියෙන ලේසිම ක්‍රමය මොකද්ද? කලින් blood cell හදපු එකකින් කට කියනවා ආපහු blood cell හදන්න පටන් ගන්න. ඒතර කලින් blood cell හදපු දෙකක් තමයි liver and spleen කියන්නේ. එහෙනම් අපි මොකද මේ අපේ ඇඟෙන් ඊට පස්සේ කියනවා මට දැන් bone marrow වලින් blood cell හදාගන්න බෑ. ඔයාලා කලින් හැදුවානේ. එහෙනම් දැන් ආපහු හදන්න පටන් ගන්න. ආයේ එතකොට ඒ වෙලාවේදී liver and spleen එකේ bone මේ blood cells හදන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ වෙලාවට කියනවා extramedullary hemopoiesis එකක් සිද්ධ වෙනවා after birth. හැබැයි ඒක අනිවාර්යෙන් pathological. හරි අනිවාර්යයෙන්ම pathological. ඒකට වෙන්න හේතුව මොකද්ද? ඔය bone marrow destruction එකක් හරි fibrosis එකක් හරි මොකක් හරි වෙලා bone marrow නැති වෙලා normal blood cell හදාගන්න බැරි වෙනවා. ඒ වගේ වෙලාවට තමයි spleen එකෙන් සහ liver එකෙන් ආපහු blood cell හදන්න පටන් ගන්නෙ. හරි. හරි. ඔන්න තියෙනවා යට මේ එකක්. යට තියෙනවා මේ එක එක bones වල එක එක site වල කොහොමද මේ එක සිද්ධ වෙන්නේ කියලා. blood cell production එක සිද්ධ වෙන්නේ කියලා. හරිද?
බලන්න හොඳට පෙන්නලා තියෙනවා. යෝක් සැක් එකෙන් තමයි පළවෙනියට පටන් ගන්න. යෝක් සැක් එකෙන් පටන් අරගෙන 6 weeks වගේ වෙද්දි පටන් ගන්නවා liver and spleen දෙක. හරි liver spleen දෙකම එකට තියෙන්නේ. liver and spleen දෙක පටන් ගන්නවා. යෝක් සැක් එකෙන් එන්න අඩු වෙනවා liver and spleen එක හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ 5 months වලින් වගේ පටන් ගන්නවා මොකද්ද? bone marrow එක හදන්න. bone marrow එකෙන් හදන්න පටන් ගත්තාට පස්සේ මොකද වෙන්නේ? bone marrow එකෙන් හදන ප්‍රමාණය වැඩි වෙනවා. liver එකෙන් හදන ප්‍රමාණය liver and spleen වලින් හදන ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙලා බර්ත් එක වෙද්දි සම්පූර්ණයෙන් liver and spleen වලින් හදන එක නවතිනවා. හරිද? නවතිලා සම්පූර්ණයෙන් bone marrow වල ෆන්ක්ෂන් එක උපරිමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇඟේ හැම බෝන් එකකින්ම මේවා හදනවා. එතනින් එහාට තියෙන්නේ ඇඟේ බෝන්ස් වලට අදාළ කොටස් ටික වෙන් කරලා බලන්න long bones වල එහෙම නැත්නම් tibia, femur එහෙම නැත්නම් ඇඟේ limbs වල bones වල මේ medullary hematopoiesis එක 30 years වගේ වෙද්දි ස්ටොප් වෙනවා. හැබැයි ඇඟේ skeletal axial skeletal එක ගැන vertebra, pelvis, sternum, ribs, cranium ඒ වගේ ටික continuously තියෙනවා ජීවිත කාලයට පුරාට. හරිද? femur සහ මේ humerus වලත් proximal end වල තියෙනවා කියලා කියනවා. හරි. මෙතනට එනකන් එහෙනම් පොඩ්ඩක් බලා ගන්න. හරි. කොටසින් කොටස කරගෙන යන්න. තව එක් කොටසක් තමයි අපිට අදට කරගන්න ඕනේ. එතනට එනකන් බලාගෙන යන්න. විනාඩි දෙකක් විනාඩියක් වගේ දෙන්න. හරි. හරි. එහෙනම් අපිට තියෙන්නේ දැන් මේ ඔය එක එක ඒවා හැදෙන්නේ බෝන් මැරෝ එකේනේ. බෝන් මැරෝ එකේ හැදෙන මේවා ගැන ඩිස්කස් කරන්න තමයි තියෙන්නේ. බෝන් මැරෝ එකේ හැදෙන බ්ලඩ් සෙල්ස් ගැන ඩිස්කස් කරන්න තියෙන්නේ. ඊට කලින් මම පොඩ්ඩක් පොඩි දෙයක් කියන්න. B lymphocytes සහ T lymphocytes. B lymphocytes සහ T lymphocytes. B lymphocytes සහ T lymphocytes කියන lymphocytes උත් හැදෙන්නේ බෝන් මැරෝ එකේම තමයි. බෝන් මැරෝ එකේම තමයි ප්‍රධාන වශයෙන් lymphocytes උත් හැදෙන්නේ. හරි. ඇඟේ තියෙන හැම බ්ලඩ් සෙල් එකක්ම හැදෙන්නේ බෝන් මැරෝ එකේ. හැබැයි lymphocytes ගත්තාම lymphocytes වල lymphocytes maturation එක. එහෙම නැත්නම් අපි කියනවා පරිණත වීම සිද්ධ වෙන්නේ තැන් කීපයක. lymphocytes වල maturation එක තැන් කීපයක සිද්ධ වෙන්න පුළුවන්. lymphocytes වල maturation එක bone marrow වලම සිද්ධ වෙනවා නම් අපි ඒවට කියන මොනවා කියලාද? B lymphocytes. හරිනේ. bone marrow B lymphocytes. bone marrow වලම තමයි maturation එක සිද්ධ වෙන්නේ B lymphocytes. සමහර lymphocytes තියෙනවා ඒ වල maturation එක සිද්ධ වෙන්නේ thymus එකේ. thymus කියලා organ එකක් තියෙනවා මේ mediastinum superior mediastinum එකේ. ඒකෙත් තමයි සමහර lymphocytes maturation වෙන්නේ. එතකොට thymus එකේ maturation වලට එන නමක් දෙනවා මොකක් කියලාද? T lymphocytes කියලා. T lymphocytes කියලා. T lymphocytes උනත් B lymphocytes උනත් හැදෙන්නේ bone marrow එකේ තමයි. maturation එක තමයි වෙන තැනක සිද්ධ වෙන්නේ. හරිද? ඒක ගැන පස්සේ ආපහු ටිකක් ඩිස්කස් වෙයි. එතනට එනකම් පොඩ්ඩක් මේක ඩිස්කස් කරගෙන යන්න. හරි. අපි හරි. බබෙක් හැදෙන්නේ මොකද්ද
එග් එකයි මේ ස්පර්ම් එකයි දෙක එකතු වෙලානේ. ඒ හැදෙන එකට අපි කියන මොකක් කියලාද? සයිගෝට් එකක් කියලා කියන එකට යුක්තාණුවක් කියලා කියනවා. හරි යුක්තාණුවක් කියලා කියන ඒ යුක්තාණුවේ එතකොට සෛල දෙකයිනේ තියෙන්නේ. ඒ සෛල එතකොට ඔයාලට තේරෙන්න ඕනේ. ඒ සෛල දෙකෙන් තමයි අපි මුළු ඇඟම හැදෙන්නේ. එහෙනම් ඒ සෛල දෙකට අපේ ඇඟේ තියෙන ඕනම සෛලයක් බවට පත්වීමේ හැකියාව තියෙන්න ඕන. හරි එතකොට මේක බෙදිලා හැදෙනවා සෛල ගොනුවක්. ඒ සෛල වලට ඇඟේ තියෙන ඕනම සෛලයක් බවට පත් වෙන්න පුළුවන්. සමහර එක සෛල જાතියකින් හැදෙන්න පුළුවන් liver එක. තව සෛල જાතියකින් හැදෙන්න පුළුවන් brain එක. තව සෛල જાතියකින් bones, muscles. එහෙම ඕනම එකක් බවට පත් වෙන්න පුළුවන්. liver එක හැදෙන එකටම පුළුවන් brain එක හදන්න. ඕනේ නම්. හරිද? ඕනේ නම් liver එක හදන්නේ මේ කෑල්ල කියලා නෑ. මේ ඕන එකකට ඕන එකක් හදන්න පුළුවන්. හරි එතකොට අන්න ඒ වගේ හැකියාවක් තියෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? මේ වගේ හැකියාවක් තියෙනවා සහ එයාලට බෙදෙන්නත් පුළුවන්. එයාලට පුළුවන් බෙදි තමන්ට කැමති જાතියේ සෙල් එකක් හදන්න පුළුවන්. හරි බෙදි තමන්ට කැමති જાතියේ සෙල් එකක් හදන්න පුළුවන්. ඇඟේ තියෙන ඕනම සෙල් එකක් හදන්න පුළුවන්. අපි මේ වගේ සෙල් වලට කියනවා ටෝරිපොටන්ට් ස්ටෙම් සෙල් කියලා. හරි ටෝරිපොටන්ට් ස්ටෙම් සෙල්ස් කියලා කියනවා. හරි ස්ටෙම් සෙල්ස්. හරි ස්ටෙම් සෙල්ස් කියලා කියන්නේ එහෙම නැත්නම් ජන්මාන මූලික සෛල වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒතර මේවට පුළුවන් ඕනම එකක් බවට පත් වෙන්න. ඒතර මේ ස්ටෙම් සෙල්ස් කියන ඒවා මාර වැදගත්. ස්ටෙම් සෙල්ස් කියන එක මාර වැදගත්. ඒකට හේතුව ගොඩක් ලොකු පරීක්ෂණ. ඔයාලා ටිකක් හිතන්නකෝ කාගේ හරි මොලේ මැරෙනවා හරි එහෙම නැත්නම් ඇහැක් මැරෙනවා හරි මොකක් හරි වෙනවා. එතකොට අපිට බෑනේ يعني තව මොලයක් දෙන්න බෑනේ. මොලයක් දෙන්න බෑ. එතකොට අපිට මොකක් හරි විදියක් තියෙනවා නම් එයාගේම ස්ටෙම් සෙල් එකක් අරගෙන ඒක බ්‍රේන් එකක් විදියට හදවලා එයාට සම්බන්ධ කරන්න අන්න එතකොට එයාගේම එකක් ඒකට ගැලපෙනවා එහෙම වුණොත් ඒක ට්‍රීට්මන්ට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේකට ටිකක් රිසර්ච් පැත්තට බර කොටසක්. රිසර්ච් පැත්තට බර කොටසක් ස්ටෙම් සෙල්ස් වලින් ඕනම දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ හරහා අපිට ඕන ට්‍රීට්මන්ට් මොඩැලිටි එකක් හදාගන්නත් පුළුවන්. එතකොට මේ වගේ ඕනම ඇඟේ තියෙන ඕනම එකක් බවට පත් වෙන්න හදන්න පුළුවන් එකට කියනවා අපි ටෝරිපොටන්ට් ස්ටෙම් සෙල්ස් කියලා කියනවා. හරිද? ඒ ටෝරිපොටන්ට් ස්ටෙම් සෙල්ස් ඊට පස්සේ ඒ සෙල්ස් වලින් ඕනම එකක් හදන්න පුළුවන්. ඒ ස්ටෙම් සෙල්ස් වලින් හැදෙන තව ස්ටෙම් සෙල්ස් జాතියක්. ටෝරිපොටන්ට් ස්ටෙම් සෙල්ස් වලින් හැදෙන තව జాතියක්. ඒවට අපි කියන ප්ලූරිපොටන්ට් ස්ටෙම් සෙල්ස් කියලා කියනවා. ප්ලූරිපොටන්ට් ස්ටෙම් සෙල්ස් කියලා කියනවා. ප්ලූරිපොටන්ට් ස්ටෙම් සෙල්ස් ගත්තාම එක එක සිස්ටම් වයිස් වගේ හරියන්නේ නැත්නම් එක එක කොටසක් හදන්න තමයි යාට පුළුවන්. උදාහරණයක් විදියට එක සෙල් එකකින් හදන්න පුළුවන් නර්වස් සිස්ටම් එකට අදාළ ඒවා විතරයි. ඒ කියන්නේ බ්‍රේන් එක, නර්ව්ස්, ඇක්සෝන්ස්, ඒවා නියුරෝමස්කියුලර් ජන්ක්ෂන් අන්න ඒ වගේ හදන්න එක කොට. ඒ කියන්නේ ඕන එකක් හදන්න පුළුවන්. බ්‍රේන් එක හදන්නත් පුළුවන්, නර්ව් හදන්නත් පුළුවන්, නියුරෝමස්කියුලර් ඕන එකක් හදන්න පුළුවන්. තව ඒවා තියෙනවා එකකින් හදන්නේ බෝන්ස්, මෙම්බ්‍රේනස් බෝන්ස් හදන, ඔසිෆිකේෂන් බෝන්, කාර්ට්ලේජ් ඒ ඔක්කොම හදන්නේ එකකින්. ඒකෙන් හැබැයි ඕන එකක් හදන්න පුළුවන්. මොකද්ද වර්ගය කියලා නෑ. ඒ જાතිය ඕන එකක් හදන්න පුළුවන්. හැබැයි යාට බෑ නර්ව් සිස්ටම් එකේ ඒවා හදන්න. මේවා හදන්න බෑ. අර ප්ලූරිපොටන්ට් සෙල්ස් වලට බෑ අනිත් ඒවා හදන්න. අනිත් කොටස් හදන්න බෑ. එයාගේ කොටසට අදාළ ඕන එකක් හදන්න පුළුවන්. එයාගේ කොටසට අදාළ වෙන සබ්ස් මොඩැලිටිස් තියෙන්න පුළුවන්. ඒවා ඕන එකක් හදන්න බවට පත් වෙන්න පුළුවන්. හරි. ඒ වගේ ඒවා තියෙන්න පුළුවන්. හරි ඒ වගේ එකක් තියෙනවා මොකක්ද හීමොපොයිටික් ස්ටෙම් සෙල්ස් කියලා තියෙනවා ප්ලූරිපොටන්ට් ස්ටෙම් සෙල් జాතියක් තියෙනවා ඒකෙන් තියෙනවා හීමොපොයිටික් ස්ටෙම් සෙල්ස් හීමොපොයිටික් ස්ටෙම් සෙල්ස් කියන එකේ තේරුම මොකද්ද බ්ලඩ් අදාළ ස්ටෙම් සෙල් එක මෙයාට පුළුවන් ඕනම జాතියේ බ්ලඩ් සෙල් එකක් බවට පත් වෙන්න පුළුවන් මෙයාට පුළුවන් ඕනම జాතියේ බ්ලඩ් සෙල් එකක් බවට පත් වෙන්න පුළුවන් හැබැයි එයාට පුළුවන් බ්ලඩ් සෙල් එකක් බවට පත් වෙන්න බෑ විතරයි එයාට බෑ බ්‍රේන් එකක් බවට පත් වෙන්න එතකොට මේ හීමොපොයිටික් ස්ටෙම් සෙල් එක තමයි බ්ලඩ් සෙල් එකක් හදන මේ අර උඩම තැන කියලා සලකනවා. හරි හීමොපොයිටික් ස්ටෙම් සෙල්ස් තමයි බ්ලඩ් සෙල් මේ හදන උඩම තැන කියලා සලකනවා. හරි දැන් අපි යමු මේ නෝට් එකට. හරි. හරි. ටෝරිපොටන්ට් ස්ටෙම් සෙල් එක මේකේ දාලා නැහැ. ඒකෙන් මොකද හදන්නේ? ඒකෙන් හදා ගන්නවා මොකද්ද? ඒකෙන් හැදෙනවා ප්ලූරිපොටන්ට් හීමොපොයිටික් ස්ටෙම් සෙල් එකක් හැදෙනවා. මෙයාට පුළුවන් ඕනම જાතියේ බ්ලඩ් සෙල් එකක් හදන්න පුළුවන් මේ ප්ලූරිපොටන්ට් හීමොපොයිටික් ස්ටෙම් සෙල් එකට. හරි ඒකට තමයි කියන්නේ මල්ටිපොටන්ට් අන්කමිටඩ් ස්ටෙම් සෙල්. ස්ටෙම් සෙල් එකක් ගත්තම ස්ටෙම් සෙල් එකකට ෆන්ක්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් එයාට පුළුවන්
එයාගේ මේව තව දුරටත් හදන්න. මූලික ජන්මාන ශෛලනේ. එතකොට එයාව කවදාකවත් මැරෙන්නේ නැහැ. එයා බෙදි එයාව හදනවා සහ එයාට පුළුවන් අනිත් ඒවා හදන්න. එතකොට උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ. මේ වගේ පොඩ්ඩක් අනිවා. ස්ටෙම් සෙල් එකක් ගත්තොත් ස්ටෙම් සෙල් එකක් තියෙන එයා බෙදෙනවා දෙකකට. බෙදිලා එකක් යනවා එයා බවට පත් වෙන. හරිනේ. මෙයා අණුනනෙන් හරි මොකකින් හරි බෙදිලා දෙකක් හදනවා. දෙකකින් එකක් යනවා එයා බවට පත් වෙන. එතකොට ස්ටෙම් සෙල් එක කවදාකවත් නැති වෙන්නේ නැහැ. එයා ජීවිත කාලයටම වගේ තියෙනවා. يعني ලොන්ගස් දිගටම සර්වයිව් වෙනවා. එයාගෙන් හැදෙන ඉතුරු එක තමයි තවදුරටත් බෙදිලා අනිත් කොටස් ටික හදන. අනිත් මේ දේවල් බවට පත් වෙන. එතකොට ස්ටෙම් සෙල් වල ෆන්ක්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් ඩිෆරෙන්ෂියේෂන්, එහෙම නැත්නම් ඩිෆරෙන්ෂියේෂන් වෙන්න පුළුවන්. ඩිෆරෙන්ෂියේෂන් and maturation වෙන්න පුළුවන්. ඊට අමතර එයාව සර්වයිව් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට පොලිෆරේෂන් එකක් තියෙනවා. එයාව කවදාවත් නැති වෙන්නේ නැහැ. හරි. එයාගේ සර්වයිවල් එකක් තියෙනවා. එතකොට pluripotent hematopoietic stem cell වලට කියන multipotent uncommitted stem cells. හරි. multipotent uncommitted stem cell. නමේ තේරුම් බලමු. multipotent. හරිද? වැඩ ගොඩක් කිරීමට හැකි. එහෙම නැත්නම් ගොඩක් දේවල් බවට පත්විය හැකි. uncommitted stem cell. uncommitted කියන්නේ මෙයා බෙදිලා නැහැ මම පත් වෙන්නේ මෙන්න මේක බවට. එහෙම නැත්නම් මේ pluripotent hematopoietic stem cells කියන එකේ ලියවිලා නැහැ මෙයාගෙන් හැදෙන්නේ erythrocyte එක. මෙයාගෙන් හැදෙන්නේ platelet එක. මෙයාගෙන් හැදෙන්නේ eosinophil එක. එහෙම ලියවිලා නැහැ. uncommitted කාටවත් බැඳිලා නැහැ. multipotent uncommitted stem cell එකක්. ඒ කියන්නේ යාට පුළුවන් එයාව සර්වයිව් වෙන විදියටම තියාගෙන එහෙම නැත්නම් proliferate වෙන ගමන් වෙන අයව හදන්න පුළුවන්. හරි. වෙන අයව හදන්න පුළුවන්. එහෙම හැදුවාම එයාගෙන් හැදෙනවා ඊට පස්සේ කවුද? committed stem cells කියන ඒවා. committed stem cells කියන ඒවා. committed stem cells තමයි මගෙන් හැදෙන්නේ එක committed stem cells જાතියෙන් හැදෙන්නේ මේ RBC විතරයි. එක committed stem cells જાතියෙන් හැදෙන්නේ platelet විතරයි. එක committed stem cells જાතියෙන් හැදෙන්නේ neutrophil විතරයි. එක committed cells જાතියෙන් හැදෙන්නේ eosinophil විතරයි. තව එකකින් හැදෙන්නේ basophil විතරයි. අර multipotent uncommitted stem cell එකෙන් හැදෙනවා මොකද්ද? committed stem cell එකක්. committed කියන්නේ මෙයාව බෙදිලා තියෙන. මගෙන් හැදෙන්නේ RBC එකක්. මගෙන් හැදෙන්නේ eosinophil එකක්. මගෙන් හැදෙන්නේ basophil එකක් විදියට commit වෙලා තියෙන. හැබැයි මෙයා stem cell. බලන්න committed stem cell. stem cell එකක් ඉඳ යාට පුළුවන් එයා proliferate වෙන ගමන් එයාගේ අනිත් අයව හදන්න. එතකොට RBC හදන stem cell එක ගමු. අපි පළවෙනි එක ගමු. RBC හදන stem cell එක. එතකොට committed stem cell of erythrocyte. RBC වලට කියන්නේ erythrocyte කියලා. එතකොට committed cell of erythrocytes වලින් erythrocyte එකෙන් මොකද වෙන්නේ? RBC හැදෙනවා. හරිද? RBC හැදෙනවා. ඒ වගේම එයාට පුළුවන් තවදුරටත් RBC දිගින් දිගට හදාගෙන යන්න හේතුව එයාගේ stem cell එක එයා stem cell එකක් ඉඳලා. හරිද? committed cell of neutrophil හදන එක කියලා හිතනවා. committed cell of neutrophil එයාට පුළුවන් දිගින් දිගටම neutrophils හදාගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ. අර මේ වගේ හැබැයි යාට බෑ RBC එකක් හදන්න. committed stem cell of neutrophil එකට බෑ RBC එකක් හදන්න. committed stem cell of RBC එකට බෑ basophil එකක් හදන්න. අර වෙන එකක් හදන්න බෑ. යා commit වෙලා ඉන්නේ. හැබැයි යා stem cell එකක්. හරිද? ඒක තමයි තියෙන්නේ. එතකොට යාට මේ විදිහට මෙයාව හැදෙන series කීප එක. erythrocyte series එක, megakaryocyte series එක, granulomacrophage series එක එහෙම කියලා හැදෙනවා. එක එක blood cell එකට අදාළ මෙයා committed series බවට පත් වෙනවා. committed stem cells බවට පත් වෙනවා. multipotent pluripotent hematopoietic stem cell එක. එයා committed cell වුණාට පස්සේ එයාට අදාළ මේවා හදනවා. එතකොට ඒකේ erythroid progenitors කියලා කියන්නේ RBC හදන මුල්ම අවස්ථාව. erythrocyte progenitors. හරිද? ඒකට අපි erythroid progenitors වලට එහෙම නැත්නම් RBC හදන එකේ මුල් පුරුක කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒකට අපි නමක් දෙනවා මොකද්ද? ඔය CFUE කියලා තියෙන එක colony factor unit. CFU කියලා කියන්නේ colony factor unit. colony factor unit කියලා කියන්නේ මෙයාට පුළුවන් කොලනියක් හදන්න. erythroid progenitor එකට පුළුවන්
පොලිෆරේට් වෙලා කොලනියක් හදන්න. හරියට නිකන් හිතන්නකෝ මේ වගේ. pluripotent stem cell එක තියෙනවා. එකකින් committed stem cells හැදුණා. committed stem cell එකේ මේ තියෙන්නේ RBC හදන්න දායක වෙන එක. හරි. RBC වල හදන්න දායක. එකකින් හැදෙනවා erythroid progenitors. erythroid progenitors ගත්තාම ඒවා colony factor units. එයාට පුළුවන් කොලනියක් හදන්න පුළුවන්. එතකොට මෙයාට පුළුවන් RBC මේ කියන්නේ මේ erythroid progenitors ලා ගොඩාක් හදන්න. ඒකෙන් පුළුවන් RBCs හදාගෙන යන්න පුළුවන්. erythroid progenitors ලාගෙන් RBC හදාගෙන යන්න පුළුවන්. හැබැයි මේ colony factor unit කියනවා stem cells නෙමෙයි. ඒ හින්දා එයාට බෑ මේ lineage එක එහෙම නැත්නම් මේ line එක පවත්වා ගන්න බෑ. එතකොට committed stem cell එකකින් තමයි හැදෙන්න ඕන colony factor unit එක. colony factor unit එකෙන් කරන්නේ RBCs හදන එක විතරයි. එහෙම නැත්නම් එයා proliferate වෙලා RBC බවට පත් වෙන එක විතරයි. එයාට බෑ දිගින් දිගටම colony factor units හදා තියාගන්න. හරි. එයා මොකද කියන්නේ proliferate වෙලා RBC බවට පත් වෙනවා. progenitors නේ. progenitors කියන්නේ මුල් පුරුක්. එයාගෙන් පුළුවන් අනාගත පුරුක් හදන්න. හැබැයි එයාගේ පුරුක තියාගන්න බෑ. හරි. එයාගේ පුරුක හැදෙන්නේ කොහොමද? committed stem cells වලින්. committed stem cell වලින් තමයි ඒක හැදෙන්නේ. එතකොට erythroid progenitors ගත්තාම colony factor unit of erythrocyte. colony factor unit of erythrocyte. ඒක තමයි ඔය ලියලා තියෙන්නේ. colony factor unit of erythrocytes. ඒකෙන් හැදෙනවා මොනවද? red blood cells හැදෙනවා. හරි. ඒ වගේම තමයි platelet හදන series එක. මේ තියෙන platelet හදන series එක megakaryocyte progenitors. platelet හැදෙන්නේ megakaryocytes කියලා සෛල જાතියකින්. ඒකේ පොඩ්ඩක් මම නිකන් පෙන්නන bone marrow එකේ තියෙනවා මෙන්න මේ වගේ හැඩයක් තියෙන එකක්. මෙන්න මේ සෙල් එක තමයි megakaryocyte එකක් කියලා කියන්නේ. ටිකක් ලොකු සෙල් එකක්. මේකෙන් එළිය කොටස් ටික තමයි ওই විදිහට තියෙන්නේ. සෙල් එකෙන් يعني blood vessel එක ඇතුළට එහෙම නැත්නම් bone marrow එකේ stroma එක පැත්තට ওই විදිහට මෙයාගේ මේ processes ටික මේ වෙලා තියෙන්නේ. megakaryocytes කියලා කියන්නේ මේක. මේකෙන් තමයි platelet හැදෙන්නේ. platelet කියන්නේ සම්පූර්ණ සෙල් එකක් නෙමෙයි සෙල් කොටස්. හරි. megakaryocyte තමයි platelet හැදෙන සම්පූර්ණ සෙල් එක. හැබැයි platelet කියන්නේ සෙල් කොටස්. මේක හැදෙන්නේ කොහොමද? megakaryocyte එක වර්ධනය වෙනවා අර මේ stroma එකට තියෙන මේ projection වලින්. අතර hidas වලින් stroma එක පැත්තට වර්ධනය වෙනවා. එතකොට හැදෙනවා මෙන්න මේ වගේ finger like projections ටිකක් හැදෙනවා. ඒකෙන් blood යද්දි මේවා ඇතුලෙන් blood යද්දි මොකද වෙන්නේ? මෙන්න මේ තියෙන කොටස් ටික කැඩිලා යනවා. මේ තියෙන කොටස් ටික කැඩිලා ගිහිල්ලා මෙන්න මේ ටික එකතු වෙනවා කොහෙටද? blood වලට එකතු වෙනවා. මේ ටික blood වලට එකතු වෙනවා. අන්න මේ කොටස් වලට කියන මේ කැඩිලා ගිය හැදිච්ච කොටස් වලට කියනවා මොනවා කියලා? සෛල පට්ටිකා එහෙම නැත්නම් රුධිර පට්ටිකා එහෙම නැත්නම් platelet කියලා කියනවා. රුධිර පට්ටිකා නැත්නම් platelet කියලා කියනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි platelet හැදෙන්නේ. මේ ඒව ගැන අපි platelet ගැන කතා කරනවා. megakaryocyte progenitor. එතකොට ඒකෙන් ඒ megakaryocyte progenitor කියන්නේ මොකද්ද? colony factor unit of megakaryocytes. ඒකෙන් හැදෙනවා මොනවද? colony factor unit of megakaryocyte වලින් හැදෙනවා megakaryocytes. megakaryocytes වලින් හැදෙනවා මොනවද? platelet. megakaryocyte වල කොටස් කැඩලා තමයි platelet හැදෙන්නේ. හරි. ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ neutrophil සහ monocytes කියන දෙන්න. හරි. committed stem cell එකක් තියෙනවා. ඒක පත් වෙනවා granulomacrophages එකක් බවට පත් වෙනවා. granulomacrophages. granulo කියලා කියන්නේ මොකද්ද? කණිකාමය. macrophages කියලා කියන්නේ මොකද්ද? ලොකුයි. ඔය monocytes තමයි macrophages බවට පත් වෙන්නේ. හින්දා ඔය අපි කියනවා මේ lineage එකට මොකක් කියලාද? granulomacrophages. granulomacrophages. එතකොට granulocytes සහ macrophages හදන lineage එකට කියනවා granulomacrophages lineage එක. එතකොට committed stem cell එකකින් හැදෙනවා මොනවද? colony factor unit of granulomacrophages කියන ඒවා. granulomacrophages කියලා එකක් හැදෙනවා. ඒකෙන් granular part එකෙන් හැදෙනවා colony factor unit of granulocyte කියලා එකක් හැදෙනවා. macrophages පැත්තෙන් හැදෙනවා මොකද? colony factor unit of macrophages නැත්නම් monocytes කියන ඒවා හැදෙනවා. එතකොට granulocytes පැත්තෙන් හැදෙනවා colony factor units of granulocyte එකෙන් හැදෙනවා neutrophil. colony factor unit of monocyte macrophages කියන එකෙන් හැදෙනවා monocytes කියන එක හැදෙනවා. හරි. ඊට පස්සේ ඒ වගේම තමයි eosinophil සහ basophil. ඒකෙන් colony factor unit of eosinophil වලින් හැදෙනවා eosinophil.
colony factor unit of basophil එකෙන් හැදෙනවා basophil. හරිද? ඔය විදිහට තමයි blood cells හැදෙන්නේ. මේ blood cells හැදෙන්න එක එක lineage එකට වැදගත් වෙනවා growth factors. හරි එක එක lineage වලට වැදගත් වෙනවා growth factors. අපි දන්නවා RBC වල හැදෙන්න අවශ්‍ය වෙන මොනවා කියලාද? erythropoietin. එතකොට erythropoietin වැඩ කරන්නේ කොහෙද? erythroid progenitors වලින් erythrocytes හදන්න. එහෙම නැත්නම් red blood cells හදන්න තමයි erythropoietin කියන එක වැදගත් වෙන්නේ. ඒ වගේ එක එක blood cell එක හැදෙන්න අවශ්‍ය වෙන එක එක hormone සහ එක එක මේ growth factors. අනේ growth factors නැත්නම් hormone සහ growth factors අර එක එක cell lineage එකේ වැඩ කරලා ඒ හරහා තමයි ඒ cell lineage එකේ cells හදාගන්නේ. ඒතකොට erythroid series එකට අදාළව හදන්න වැදගත් වෙන ප්‍රධාන growth factor එක තමයි කවුද? erythropoietin. ඒතකොට RBC හදන්න එහෙනම් growth factor එකක් විදියට කවුද ඕනේ? erythropoietin ඕනේ. මේ erythropoietin හදන්නේ කොහෙද? ප්‍රධාන වශයෙන් හදන්නේ kidney එකේ. අපි ඒව ගැන ඩිස්කස් කරමු. erythropoietin kidney එකෙන් සහ liver එකෙන් හදනවා. එතකොට erythropoietin අවශ්‍ය වෙනවා RBC වල production එක සඳහා. එතන මෙයා growth factor එකක්. එතකොට RBC එකේ growth එක සඳහා වැදගත් වෙන erythropoietin. එතකොට erythropoietin හින්දා තමයි අපේ ඇඟේ සාමාන්‍ය විදිහට RBC production එක සිද්ධ වෙන්නේ. ඊට අමතරව මෙයාලා erythroid progenitors ලා කියන්නේ colony factor units නේ. එතකොට මේ එතකොට ඒ colony factors වලින් erythrocytes එහෙම නැත්නම් proliferate වෙලා cells හදාගන්න අවශ්‍ය වෙන growth factor එකක් තියෙනවා. granulomacrophages colony stimulating factor කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් colony එකකින් තව colony ගොඩාක් හදාගෙන cells හදාගන්න අවශ්‍ය factor එකට කියනවා මොකද්ද? colony stimulating factors. නැත්නම් erythroid progenitor එකකින් RBC ගොඩාක් අවශ්‍ය හදාගන්න මොකද වෙන්නේ? colony ගොඩක් හදාගන්න ඕනේ. ඒ colony ගොඩක් හදාගන්න නැත්නම් colony stimulation එක සඳහා අවශ්‍ය factor එකට අපි කියනවා මොකක්ද? colony stimulation factor කියලා කියනවා. ඒ granulomacrophages colony stimulating factor කියන එකක් තියෙනවා. ඒක ඔය ගොඩක් ඒවට වැදගත් වෙනවා. හරි. ගොඩක් ඒවට අවශ්‍ය වෙනවා. megakaryocyte progenitor එකෙන් megakaryocytes හදන්න දායක වෙනවා. platelet නේ thrombopoietin. platelet වලට කියනවා thrombocytes කියලාත් කියනවා platelet වලට. එහෙනම් platelet වලට අවශ්‍ය growth factor එකට කියනවා මොකද්ද? thrombopoietin කියලා කියනවා. ඒ වගේම colony factor unit එකකින් හැදෙන හින්දා colony stimulating factors තියෙනවා. macrophages monocytes වලටත් ඒ වගේම තමයි. macrophages colony මේවටත් ඒ වගේම තමයි. මෙතනත් ඒ විදිහටම තමයි. මේ eosinophils වලට ගත්තම granular macrophages colony stimulating factors තියෙනවා. ඊට අමතරව වැදගත් එකක් තියෙනවා. අන්න ඒක මතක තියාගන්න. interleukin 5. eosinophil ගේ growth factor එකක් විදිහට වැඩ කරනවා මේ interleukin 5 නැත්නම් IL5 කියන එක. එයා මාර වැදගත්. එතකොට eosinophil වල වැදගත් eosinophil වැඩි වෙන්න මොකක් හරි එකක එහෙම නැත්නම් වැඩි වීම සඳහා මේ interleukin 5 කියන එක වැදගත් වෙනවා. එතකොට ඔය asthma එහෙම නැත්නම් asthma වලට කියන්නේ මොකද්ද? පීනසද? නෑ asthma කියලා තමයි නේ කියන්නේ. asthma ඔය asthma කියලා එකක් තියෙන්නේ. asthma කියන්නේ අර හුස්ම ගද්දි වීසින් එකක් ඇහෙන්නේ. අන්න ඒකට තමයි asthma කියලා කියන්නේ. එතකොට asthma වලදී එහෙම ඔය interleukin 5 වැඩි වෙලා මේ ඒ හරහා eosinophil වැඩි වෙලා ඒ හරහා මේ අපේ යාවේක එහෙම නැත්නම් අපි හුස්ම ගන්න respiratory tract එකේ inflammation එකක් ඇවිල්ලා ඒව පොඩි වෙන්න පුළුවන්. හරි. එහෙනම් මේ eosinophil එක interleukin 5 යනවා කියලා දැනගන්න. අනිත් ඒවා colony stimulating factor හැම එකටම තිබ්බනේ. ඒකින්ද ලොකුට මතක තියාගන්න ඕනේ නැහැ. අර ස්පෙસિෆික් ඒවා තමයි මතක තියාගන්න ඕනේ. උදාහරණයක් විදිහට RBC වලට තිබ්බා erythropoietin. RBC වලට තිබ්බා erythropoietin. erythropoietin තිබ්බා. ඊට පස්සේ platelet වලට තිබ්බා thrombopoietin. ඊට පස්සේ eosinophil වලට තිබ්බා interleukin 5. ඒ වගේ basophil වලට මොකද්ද තියෙන්නේ? interleukin 4 and 3. interleukin 4 and 3. ඒ දෙක තමයි basophil වලට වැදගත් දෙක. ඒතර ඔන්න ඔය කියන ටික මතක තියාගත්තා නම් ඇති. eosinophil වලට interleukin 5, basophil වලට interleukin 4 and 3, RBC වලට erythropoietin, platelet වලට thrombopoietin කියන growth factors වැදගත් වෙනවා. ඊට අමතරව තව growth factors වැදගත් වෙනවා. ඒව ගැන ලොකුවටම අවශ්‍ය නැහැ. මේක ගැන ලොකුවටම අවශ්‍ය නැහැ මේ chart එක.
ඒත් යම් කිසි අයිඩියා එකක් තියෙන්න ඕන. පුළුවන් නම් ගෙදරදී මේ chart එක ඇඳ ගන්න. මම රෙකමන්ඩ් කරන්නේ Ganon එකේ chart එකක් තියෙනවා. ඒක හොඳයි. Guyton එකේට වඩා Ganon එකේ chart එක බලලා මේක ආපහු ඇඳ ගන්න. මේ chart එක ඇඳ ගන්න. එතන ඔය විස්තර ටික තියෙනවා. හරි. හරි. ඊට පස්සේ ඔය තියෙන growth factors හැදෙන්න ඒක කතා කරපු growth factors කොහොමද හැදෙන්නේ වගේ එකක් තමයි ඔතන තියෙන්නේ. මේ කැලේ ලොකුවටම අවශ්‍ය නැහැ. ඔය තියෙන කොටස. මම immunity පාඩමට ආවට පස්සේ මේක පොඩ්ඩක් explain කරලා දෙන්න. හරි. explain කරලා දෙන්න. මේ growth factors ගැන පොඩ්ඩක් මම කියන්නම්. හැබැයි ඒක වැඩිපුර කැලේ immunity කොටසටදී explain කරලා දෙන්න. හරි. 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 ඔය තියෙන bone marrow එකේ මේ තියෙන bone marrow එක එතකොට කොහොමද red RBC මේවා හැදෙන්නේ කියන එක තමයි ඔය මේව කරලා තියෙන්නේ. එතකොට මේ කොහෙවත් තැනක නෑ නේද lymphocytes හැදෙන තැන. මේක තැනකවත් තිබෙන්නේ නෑනේ lymphocytes හැදෙන තැන. එතකොට lymphocytes හැදෙන්නේ මේ bone marrow එකේම තමයි. හැබැයි මේ මෙන්න මේ cell lineage එක. එහෙම නැත්නම් RBC, neutrophil, platelet, eosinophil, basophil කියන මේ ඔක්කොම ටික හැදෙන lineage එකට අපි නමක් දෙනවා මොකක් කියලාද? myeloid lineage. මොකද්ද? මේ තියෙන නම myeloid lineage. එහෙම නැත්නම් myelocytic pathway කියලා කියන myeloid lineage. ඒකෙන් තමයි RBC, platelet, neutrophils, basophil, monocytes කියන ඔක්කොම හැදෙන්නේ. ඒ වගේම තව pathway එකක් තියෙනවා. ඒකට කියනවා lymphoid lineage. එහෙම නැත්නම් lymphocytic pathway කියලා. ඒකෙන් තමයි හැදෙන්නේ B lymphocyte, T lymphocyte සහ natural killer cells. මේ NK cells කියලා කියන්නේ ඒවට කියනවා මොනවද? natural killer cells. natural killer cells. ඒ pathway එකෙන් තමයි මේ ටික හැදෙන්නේ. එතකොට pathways දෙකක් තියෙනවා. ඒ pathways දෙකෙන් myocytic pathway එක හැදෙන විදිය අපි මේ කොටසෙන් ඉගෙන ගත්තා. lymphocytic pathway එක ගැන අපි ලොකුවට ඉගෙන ගන්න නැහැ. ඒ ටික ඉගෙන ගන්නේ ඔයාලා ඉස්සරහට ඉගෙන ගද්දි තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් කරන්නම් මේ lymphocytes ගැන කතා කරද්දි මේ ඒත් එච්චර ඕනේ නැහැ. leukemia ගැන එහෙම ඉගෙන ගනිද්දි තමයි ওই ටික වැදගත් වෙන්නේ. leukemia කියලා කියන්නේ ඇඟේ white blood cells ප්‍රමාණය වැඩි වෙන. එහෙම නැත්නම් සුදු රුධිරාණි වැඩි වෙන එක. ඒ සුදු රුධිරාණි වැඩි වෙන්න පුළුවන් lymphocytic pathway එකේ වැඩි වුණොත් ඒ කියන්නේ T lymphocyte, B lymphocytes වැඩි වෙනවා නම් ඒවට කියනවා leukemic leukemia කියලා කියනවා. ඒ වගේ myelocytic එහෙම නැත්නම් RBC, platelet, neutrophil, basophil, monocytes එකේ neutrophils, basophil, monocytes කියන්නේ මේ සුදු රුධිරාණුනේ. අන්න ඒව වැඩි වෙලා ඇති වෙන leukemia එකට කියන මොනවා කියලාද? myelocytic myeloid leukemia කියලා කියනවා. ඒ වගේ එකකට තමයි වැදගත්කමක් තියෙන්නේ. ඒ අරුණාම ඔයාලට ලොකුවට දැන ගන්න අවශ්‍යතාවයක් නැහැ. ෆිසියොලොජි එකට ලොකුවට ඕනේ නැහැ. හරි. එතකොට ඔයාලා ගෙදරදී chart එකක් ඇඳ ගන්න ඕනේ. ඇඳ ගන්න ඕනේ chart එක තමයි bone marrow එකේ myelocytic path එකයි lymphocytic path එකයි ඇඳලා ඒ myelocytic path එක දිගට කොටස් කරලා ඇඳ ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ තියෙන growth factors ගත්තාම growth factors හැදෙන්න එක විදි තියෙනවා. එතකොට growth factors එක හැදෙන විදි තියෙනවා. එතකොට සමහර growth factors හැදෙනවා inflammation වලදී. එහෙම නැත්නම් ඔය පිටින් ඇඟට මොකක් හරි දෙයක් ආවට පස්සේ යාව විනාශ කරන්න අපේ ඇඟෙන් එක මේවා හදනවා. එතකොට ඒවා හදන්න දායක වෙන වෙද්දි මොනවද වෙන්නේ? එක growth factors හදනවා. සහ සාමාන්‍ය bone marrow එකේ තියෙන cells තුත් හදනවා මේ blood cell production එකට අවශ්‍ය growth factors හදනවා. හරි. ඒ වගේ එක විදියට growth factors හදනවා. මේක පොඩ්ඩක් නිකන් මතක තියාගන්න. අපෙන් එක STEM එකක් ඇහුවා exam එකට. ඒත් මේක ටිකක් මතක තියාගන්න අමාරුයි. හරි. පොඩ්ඩක් නිකන් බලා ගන්න. ලොකුවටම බලන්න අවශ්‍යතාවයක් නැහැ. එරිත්‍රොපොයිටින් ගැන අපි සම්පූර්ණයෙන් කතා කරනවා. එරිත්‍රොපොයිටින් ගැන කතා කරනවා. මේ එරිත්‍රොපොයිටින් ගැන මෙතන තියෙනවා ටිකක්. එතකොට මේ growth factors වලින් මොකද කරන්නේ? growth factors වලින් කරන්නේ අර progenitor cells proliferate කරනවා. progenitor cells proliferate කරන උදාහරණයක් විදිහට erythroid progenitor cells proliferate කරලා RBC හදන්න දායක වෙනවා. ඊට පස්සේ erythroid progenitor ඊට පස්සේ differentiation. දැන් අර
ග්‍රැනියුලෝ මැක්‍රොෆාජස් මේ කොලින් ෆැක්ටර් යුනිට් කියන එකෙන් මොනොසයිට් සහ නියුට්‍රොෆිල්ස් හැදෙනවානේ. අර ඒ වගේ ඩිෆරන්ෂියේට් කරනවා. growth factors වලින් තමයි මේ ඩිෆරන්ෂියේෂන් එක සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි growth factors වලින් මොකද කරන්නේ? ඒ එක සෙල් lineage මත වැඩ කරලා ඒ cells විනාශ වෙන එක වළක්වනවා. අපොටෝසිස් කියලා කියන්නේ cell death program cell death කියලා කියනවා. එතකොට ඒක වෙන එක වළක්වනවා. එතකොට මොකද වෙන්නේ? ඒ cell lineage එකේ cells කාලයක් තියෙනවා. එතකොට කාලයක් තියෙනවා කියන්නේ ඒවා differentiate වෙලා proliferate වෙලා maturate වෙලා අන්තිම production එක බවට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ maturation පරිණත වෙනවා. RBC පරිණත වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ platelet megakaryocytes පරිණත වෙලා මොකද වෙන්නේ? platelet කැඩිලා platelet එළියට එන්න පුළුවන්. හරිද? ඒ වගේ එන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට functional activation එකක් වෙන්න පුළුවන්. ඒ activation එක මගිනුත් මේ growth factors මගින් ඒකත් සිද්ධ වෙනවා. හරිද? මේ කොටස කියව ගන්නකො in the bone marrow කියන කෑල්ල විනාඩියක් වගේ අරගෙන කියව ගන්නකො. විනාඩියක් වගේ අරගෙන කියව ගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඊට පස්සේ එහා පැත්තේකට විනාඩි දෙකක් විතර විනාඩියක් වගේ දෙන්න. ඒ ටික බලාගෙන අපිට අද ක්ලාස් එක නවත්තන්න පුළුවන්. හරිද? නෑ පැත්තේ බලන්න. growth factors ඔය වැඩ කරන විදිය තමයි තියෙන්නේ. growth factors ගිහිල්ලා දැන් ඔය cell proliferation එක differentiation එක apoptosis suppression maturation ඒ ටික කරන්න එපා. ඒ ටික කරන්නේ මෙයාලා ගිහිල්ලා මේ cell එක මත වැඩ කරලා, ඒ කියන්නේ bone marrow මත වැඩ කරලා මොකද කරන්නේ? එයාගෙන් activate කරනවා මේ DNA වලට යන්න message දැන් මේ පණිවිඩකාරයෙක් ඉන්නවා. ඒකට එයාට කියනවා second messenger කියලා. second messenger system එක. ඒ second messenger system එක හරහා DNA වලට යනවා. DNA එකදී මොකද කරන්නේ? DNA වල තියෙන ජාන, අන්නේ ජාන වලින් සමහර ජාන තියෙනවා සෙල් එක proliferate වීමට අදාළ ජාන. අන්නේ ජාන stimulate කරාම cell proliferation එක වැඩි වෙනවා. තව ජාන තියෙනවා ඒකෙන් differentiate වෙනවා. ඒ වෙනස් බවට වෙනස් වෙනවා. සෙල් එක වෙනස් වෙනවා. එතකොට ඒ ජාන stimulate කරලා differentiate කරනවා. සමහර ජාන තියෙනවා සෙල් එක program cell death එකකට යන ජාන. එතකොට අන්නේ ජාන ඉන්හිබිට් කරාම මොකද වෙන්නේ? මේ අපොටෝසිස් වෙන එක. එහෙම නැත්නම් නිකම්ම සෙල් ඩෙත් වෙන එක නවතිනවා. ඊට පස්සේ තව සමහර ජීන් තියෙනවා. ඒ වගේ මොනවද වෙන්නේ? සෙල් එක මැචුවර්ඩ් වෙනවා. හරිද? මේ වගේ ඒ වලින් ඒ විදිහට තමයි ජීන් ඇක්ටිවේෂන් එක හරහා තමයි growth factors වැඩ කරන්නේ. හරිනේ. අදට ඔය ඇත්ති මේ කොටස පොඩ්ඩක් බලාගෙන එන්න හෙට එද්දි හෙට තියෙන්නේ RBC. RBC එක පටන් අරගෙන එරිත්‍රොපොයිටින් ඒ ටික කතා කරලා ඒ ටික තමයි තියෙන්නේ. හරි. ඇනීමියා අපි වෙන දවසක් ඇනීමියායි ජෝන්ඩිසුයි තමයි අපිට එතකොට ඉතුරු වෙන දෙක. හරි. හරි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි අදට නවත්තමු.